හැඟීම තමයි දැන් අපිට සම්පූර්ණ මේ සත්පුද්ගල ස්වභාවය තියෙන්නේ මේ අපේ චේතනාව. ඒ කියන්නේ අපේ කෙනා තුලයි සත්පුද්ගල හැඟීම. දැන් නමුත් අර ක්ලේශයන්ට විපාකය කියලා කියනකොට අපිට සැප දුක් විඳින්න වෙලා තියෙන්නේ බාහිර සත්‍ය පුද්ගලෙක්. නමුත් කන බොන ආහාරයෙන් හැදුණු කෙස්ලොම් නේද සම්මාස්නහරෙන් යුක්ත අනාත්ම රූප පුද්ගලයේ කෙනෙක් හැටියට හිතන්නේ අපි. ඒ චේතනාව තමයි අපේ කර්ම. අපේ කර්මයට අපිම විපාක විඳින්න වෙනවා. විපාක කියන්නේ අපි ඊට පස්සේ සැප දුක් විඳින්නේ බාහිර සත්‍ය පුද්ගලයේ නෙවෙයි. ඒකයි ස්වභාවය. මට අර අපෙන්දී මේක තුනලා ඒක දැන් අර වස්තුකාම ක්ලේශකාම කියනකොට අපි නිකන් අපිට හිතෙන්නේ ක්ලේශකාම කියලා යම් රූපාදී අරමුණු කෙරෙහි ඇති අපේ හිතේ ඇති තණ්හා ස්වභාවයයි වගේ කියලානේ. නමුත් දැන් මට හිතෙන්නේ කබලින්ක ආහාරේ පුද්ගලයෙක් හැටියට සත්වයෙක් හැටියට දකින්න එක දරුවෙක් හැටියට නෑදෑයෙක් හැටියට පෙනෙන එක නැත්නම් රන් රෙදි මුතුමැණික් කියලා අපිට පෙනෙන ඔක්කොම ඒ වර්ගයේ තියෙන කැමැත්තත් එහෙම පෙනෙන බවම ක්ලේශකාමී කියලා. මොකද අවිද්‍යාව තණ්හා කියන කෙලෙස් වලින් තමයි ඒක ඒ මට්ටම හැදිලා තියෙන්නේ අපිට. ක්ලේශකාමී කියනකොට ඒ මට්ටමම අයිති කියන එකක් මට තේරෙනවා. අපි කියමු දැන් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ වගේ දේවල් වස්තුකාම. තේරෙනවද? නමුත් දැන් අපිට රූපයේ හැටියට ඒ කියන්නේ දැන් එතනදී රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම ඒ වගේම කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන මේ ඔක්කොම කාමනියක් කියන කාම. කැමැති වෙන අර්ථයෙන් කාමයි. හරිද? කැමැති වෙන අර්ථයෙන් කාමයි. නමුත් ක්ලේශකාමයේ ස්වභාවය තමයි සංකප්පෝ කාමෝ රාගෝ කාමෝ සංකප්ප රාගෝ කාමෝ. එතකොට සංකල්පේම කාමයක්. රාගයේද කාමයක්. සංකප්ප රාගයේ කාමයක්. ඒ කියන්නේ දැන් යම් වස්තුවකට ඇලීම් වශයෙන් අපි තුල උපදින රාග ස්වභාවයේ කාමයක්. යම් වස්තුන් ආරම්භය අපි කල්පනා කරන බවම කාමයක්. ඒකයි දැන් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ටික ගන්නකො පංචකාම ගුණ කියන ටික. එතකොට හැබැයි හොඳට මතක තියාගන්න ඕනේ ඔය පංච මම දවසක මතක ඕකට පංචකාම ගුණ කියන නම සුදුසු කියන්නේ ආර්යයන් වහන්සේලා. අපිට ඕක පංචකාම ගුණ නෙමෙයි අපිට කියනවා පංචකාම. කාම. අපිට කාම ගුණ හම්බ වෙන්නේ නැහැ. කාමයේ ඇති කරවන්න හිතේසි. එතකොට ඒ කියන්නේ ක්ලේශකාම කියලා කියන්නේ වස්තුකාම කියන්නේ ඇහැට පෙනෙන රූපේ. රූපාර්ථය. හරිද? කාමනීයාර්ථය. නමුත් අපිට හම්බ වෙන්නේ කාමනීය කාමයට හිත වූ රූපයක් නෙමෙයි. අපිට හම්බ වෙන්නේ කෙලින්ම ආදරණීය කෙනෙක්. ඒ කියන්නේ අපි ආදරය කරන පුද්ගලෙක්, දුවේ, පුතේ. එතකොට නැත්තම් ගහ, කොළක්, රත්තරන් ටිකක්, මුතු ටිකක්, මැණික් ටිකක්, මුදලක් වගේ දේවල් තමයි අපිට හැට දෙන්නේ. එතකොට අපිට හම්බ වෙන්නේ කෙලින්ම බාහිර රූපය ආරම්භය අපි හිතපු කෙලෙස් වශයෙන් හිතපු දේ අපිට බාහිරින් හම්බ වෙන්නේ. තේරුණාද?
අපිට වස්තුකාමයේ කියලා එකක් හම් වෙන වස්තුකාමයේ කියන තැන විතරක් අපිට හම්බ වෙන්නේ නැහැ. කෙලෙසයන්ගෙන් යුක්තවමයි හම්බ වෙන්නේ. ඒ කියන්නේ දැන් ඔතෙන්දී මම කියන්නේ අර නිදක මඩ තියාගෙන මඩ ගඳ අයින් කරනවා කියන්න බෑ. වස්තු කාමයේ තියෙන තැන ක්ලේශ කාමයයි දෙකම තියෙනවා අපිට කියලා මම කියන්නේ. ඒ කියන්නේ මේ මැත්තේදී අපිට හම්බ වෙන්නේ නැහැ කිසිම වෙලාවක අර කාමනීයට කාමනීය අර්ථයෙන් හම්බ වෙන කාමයට හිතේසී ස්වභාවය හම්බ වෙන්නේ අපි කියමු රූපායතනයක් හම්බ වෙන්නේ අපිට. ඒ කියන්නේ අපිට හැම වෙලාවෙම හම්බ වෙන්නේ ධර්මණු පුරෝගේවල් දරුවල් කියලා සැප දුක් විඳ පුළුවන් මට්ටම. එතකොට දැන් කාමයේ නිසා දුකෙන් අපිට කාමයට හිතේසී දෙයකින් දුක එන්නේ නැහැ. තේරුණාද? ඒ කියන්නේ දැන් අපිට දුක වෙනවා නම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන යෝ කාමං කාමයේ සෝ දුක්ඛං කාමයේ යම කාමයට කැමති නම් එයා දුකට කැමති. යම දුකට කැමති නම් එයා කාමයට කැමති. මම ඕකෙදී කියන්නේ අපිට දරුවෝ මැරිලා හෝ දෙමව්පියෝ මැරිලා හෝ කියන දුක ගන්න මේ දුක අපේ කෙලෙස් වලට අපි උපදවාගත් එක. දැන් කන බොන ආහාරයෙන් හැදුන හම්මස්ලේ නහරට ඇටමිතුරු වලින් යුක්ත රූපයක් තියෙන්නේ. ඒ නිසා විද්‍යමාන වුණු වර්ණ සතහනක් තියෙන්නේ. ඔන්න ඒ ධර්මතාරම්භය අපි සත්පුද්ගල භාවයෙන් නැත්තම් මම මගේ කියලා තණ්හාව ඇති වෙන විදිහට කෙලෙස් සහගත ඒවා හිතුවාම ඒක තමයි අර අභිධර්මයේ පෙන්වන්නේ කාමවචරස කම්මසකතත උපජිතත්තා කියලා. කාමවචර කර්ම කළ බැවින් රැස් කළ බැවින් අපි චේතනාවයි අපේ කර්ම. දරුවා, ගෙදර, මුණු පුරා, රත්තරන්, රිදී, මුතු මැණික් කියලා අපි ඒව ආරම්භය හිතනවා. එතකොට හිතනකොට විපාකය හැම වෙලාවෙම බාහිරින් අපිට හම්බ වෙනවා. ඒ රූපය අපිට රත්තරන් වගේ පේනවා. ඒ රූපේ දරුවෙක් වගේ පේනවා. මුණු පුරෙක් වගේ පේනවා. එතකොට ඒ රූපේ විපරිණාම වෙනකොට අපිට පේන්නේ දරුවා නැති වුණා. අම්මා නැති වුණා. අපිට කවදාවත් කන බොන ආහාරයෙන් හැදුණු හම්මස්ලේන ආහාරයෙන් යුක්ත රූපේ විපරිණාම බව පේන්නේ නැහැ. ඒකයි දැන් ඔය කාම භූමිය පෙන්වන්නේ තණ්හාව කාම ධාතු කපියපන්නයි කියලා. මොකද මේ කාම භූමියේ සැප හෝ දුක් හෝ නිඳෙන්නේ යම් කෙලෙසයක් එක්කම. කෙලෙස් නැති ධර්මතාවයක් හම්බෙලා ඒකට කෙලෙස් ඇති වෙනව නෙමෙයි අපිට. තණ්හාව. එතකොට තමයි මෙතෙන්දී රූපයට තණ්හාව පදස්ථානයි කියනකොට අපි තේරුම් ගන්න ඕනේ අද දවසේදී අපිට රූපයක ගනුදෙනුව තියෙන්නේ මේ තණ්හා මුල් කාරණාව කරගෙන කියන කාරණා. අර මම එදා මතක් කරුවේ දැන් අපිට හිතෙනවා නම් මේක බොහෝම තීක්ෂණ වුණ දෙවිතු කාරණා. අපිට හිතෙනවා නම් පෙර අවිද්‍යා කර්ම තණ්හා නිසා අද පංච උපාදානස්කන්ධයක් හටගත්තේ කියලා. තේරෙනවද? ඒක වැරදි. වැරදි කියන්නේ
ඒ භූමියට හරි. නමුත් පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන කාරණාව නිසා අර මම දැක්කෝගේ සතර ආහාරයක පැවැත්මක් තියෙනවා. එතකොට ඒ සතර ආහාරය තුල අද අවිද්‍යාව කර්මය තණ්හාව කියන මට්ටම් මතයි පංච උපාදානස්කන්ධයක් තියෙනවා. සතර ආහාරය කියන තැන ස්කන්ධ මට්ටම් ටිකක්. ඒක අවිද්‍යාව කර්ම තණ්හා ටික නිසා පංච උපාදානස්කන්ධ නෙමෙයි ස්කන්ධ ටිකක් හටගන්නේ. ස්කන්ධයන් පහළ වෙනවා. හැබැයි ඒක අපිට ප්‍රකටයි. කියන්නේ අපි ඉන්න තැනින් බලුවොත් උප්පත්තිසනේ ඉඳලා පංච උපාදානස්කන්ධය. ඒ කාම භූමියේ උප්පත්තිසනේ ඉඳලා පංච උපාදානස්කන්ධය. ඔකේදී මම නිකන් අනුලෝම තර්කයක් කරන්නේ. තර්කයක් කියන්නේ මේ කාරණාවක් කියමු බලන්න. අපි කියමු ප්‍රතිසන්දි වශයෙන්ම ඉඳලා. තේරෙනවද? ඒ කියන්නේ ඒ තැන යෙදෙන ආස්වෝ ධර්මතා මත පංච උපාදානස්කන්ධෝ ස්කන්ධෝ කියන කාරණාව යෙදෙන්නේ නැතුව උප්පත්ති වශයෙන්ම එනකොටම තිබුණේ පංච උපාදානස්කන්ධේම නම් තේරෙනවද? අපිට අනාස්ව මට්ටමේ චිත්තචෛතසික ටිකක් උපදවලා හෝ වර්තමානයේ මේ මොහොතට හරි ස්කන්ධයන්ගේ පැවැත්මක් කරගන්න බැරි වෙනවා. දැන් දැක ගැනීමම පංච උපාදාන ස්කන්ධයක් නම් වෙනස් කරන්න බැහැ. එතකොට පවතින දෙන්නේ එහෙමනම් ජීවි ඇතිතාවක මොන විදිහේ චිත්තචෛතසික පහනවත් එතන තියෙන්න වෙන්නේ පංච උපාදාන ස්කන්ධෙනේ. අපි නිකමට කියමු ලෝකෝත්තර මට්ටමේ චිත්තචෛතසික ටික අනිත් කතා අපි පැත්තකින් දාමු. නිරෝධය ආරම්භ කරන ඒවා පැත්තකින් දාලා අපරියාපන්න භූමියේ චිත්තචෛතසික ටික උපදිනකොට ප්‍රතිසන්දි වශයෙන් ආපු ඒවා ඔය කතා ඔක්කොම නැකිලා හරි ඒ මොහොතට හරි කෙනෙකුට පංච උපාදාන ස්කන්ධය පනවන්න බැරුව මාර්ග ඵල මට්ටමට ස්කන්ධ දැනීමක් පනවන්න වෙනවනේ. පංච උපාදාන ස්කන්ධය පනවන්න බෑනේ. තේරෙන්නේ? එතකොට උප්පත්ති පැත්තෙන් ඒ කියන්නේ කාම භූමිය නෙමෙයි. පෙර හේතු ටිකට හැදුනේම පංච උපාදාන ස්කන්ධයක් මෙතන කියලා තිබුණා. තේරෙනවද? මූල නිසාවත් ඒක වෙනස් කරන්න බෑ එන. දැන් පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නිසා මෙතන හැදලා තියෙන ස්කන්ධ ටික නැත්තම් සතර ආහාරය විතරයි. අද ඒවට අවිද්‍යා කර්ම තණ්හා කියන යම් යම් කෙලෙස් යෙදීම මතයි ආපහු කාම භූමිය හෝ රූප භූමිය හෝ අරූප භූමිය යෙදෙන්නේ. බැරි වෙලා අවිද්‍යා කර්ම තණ්හා කියන කාරණා ටික නැති වුණොත් එතෙන්ට නුවණට ප්‍රකට වෙන්නේ ඒ නුවණට පිරිසිදු ස්කන්ධ ටික විතරමයි ආපහු. අපරියාපන්න භූමිය කියලා අපි හඳුන්වන්නේ ඒ කෙලෙස් නැති තැන. තේරෙනවද? ඒ නිසායි මම කියන්නේ ප්‍රතිසන්දි වශයෙන් අපි ගත්තොත් මොන විදිහකටද ඉඩක් නැහැ. පංච උපාදාන ස්කන්ධයක පහළ වීමක්මයි තියෙන්නේ පෙර හේතු හැදුණු තැනකින් කියලා. පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකෙන් සතර ආහාරයත් ඒ ආහාරයේ පිරිසිදු නොදන්නාකමම අවිද්‍යාව කරගෙන. ඒක කරන්න පුළුවන් නම් හේතුඵල දහම් බලන්න. ඔව්. එතකොට මේ සතර ආහාරයක් හැටියට නොදන්නාකමම හේතු කරගෙන නොදන්නාකමයි අවිද්‍යාව. ඒ නිසා සතර ආහාරයේ කෙරෙහි යම් ඡන්දයක්, ප්‍රේමයක්, රාගයක් ඇති වුණා නම් ඒ සතර ආහාරයේ කෙරෙහි යම් තණ්හාවක් ඇති වුණා නම් අන්න ඒ තණ්හාව නිසා තමයි අපිට රූපයක් හම්බ වෙන්නේ. මේ කාම භූමිය අපිට හැදිලා තියෙන්නේ කාම භූමිය, කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියන සිද්ධි ටිකක් තියෙනවා. අපිට මේ විදිහට මේ නැවත පාදාන වෙන මට්ටමකම තමයි අපිට එහෙම නැමිලම තියෙන්නේ. ඒ අවිද්‍යාවමයි අපේ නැමිලා තියෙන්නේ. ඒ නිසාම ඉතුරු සංගතික අම්බ වෙනවා කියනම අවිද්‍යාව අර මට්ටමේම අවිද්‍යාව දෙදෙනවා. අනිවාර්යයෙන්. ඒකයි දැන් අපි කිව්වොත් දැන් පෙර අවිද්‍යාවකට
පෙර අවිද්‍යාවකට අපිට මේ මේ ලෝකයේ හම්බ වෙනවා කාම ලෝකයේ ඉපදිලා නැත්නම් පෙර ලෝකයකට අපි සැප දුක් විඳින පෙර අවිද්‍යා කර්මයකට මේ සැප දුක් විඳිනවා යන නොවේදෙනවා. පෙර අවිද්‍යා කර්ම කියන තැනකින් හරිද? විපාක විඳින්න අවසන් කරනවා කියන කාරණාව නියම විදිහට කිව්වොත් කියන්න වෙන්නේ රහතන් වහන්සේට විතරයි. එයා තමයි පෙර අවිද්‍යා කර්මයට විපාක විඳින්න අවසන් කරන මතු කර්ම රැස් නොකරන්නේ. අනිත් හැම කෙනෙක්ම පෙර අවිද්‍යා කර්මයට ඇති වෙන විපාකයට නැවත අවිද්‍යා කර්මයෙන් යුක්තවම ජීවත් වෙන්නේ. මොකද දිවි කෙලවර කොට ඇති වේදනා, කය කෙලවර කොට ඇති වේදනා කියන තැනකින් රහතන් වහන්සේ නමක් හඳුන්වන්නේ සෝපදේශ නිබ්බාන කියලා ස්කන්ධ පරිහරණයක් කරනවා. මොකද ඒ ටිකට මුකුත් කරන්න බෑ. ඒක පෙර අවිද්‍යා කර්මයෙන් හටගත්තා. හැබැයි එතනදී අපි ඒක පංච උපාදාන ස්කන්ධයයි කියලා අපේ මට්ටමේ නොගත යුතුයි. තේරුණාද? පංච උපාදාන ස්කන්ධයේට අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන කාරණා හතරක් ඕනේ. පංච උපාදාන ස්කන්ධයට. අවිද්‍යා කර්ම තණ්හා කියන ටික අයින් කරලා ආහාර කෘත්‍යයෙන් පවතින ටිකේදී පංච උපාදාන ස්කන්ධයක කෘත්‍ය යෙදෙන්නේ. තේරුණාද? අයින් කළා. මොකද ඊට පස්සේ පෙර ජීවිතය අවිද්‍යාව මේ ජීවිතය අවිද්‍යාව කියලා අවිද්‍යාවට පෙර දැන් එකක් නැහැ. අවිද්‍යාව එකයි. මොකද අපි කියමු ඒ අවිද්‍යා කර්ම තණ්හා කියන ප්‍රත්‍ය ටික නිසා දැන් ඇති උනේ සතර ආහාරය. ඒක දැන් වර්තමානයේ තුල ආහාර ප්‍රත්‍යයෙන් පවතිනවා. ඊට පස්සේ ආහාරය නොදන්නා පිරිසිඳ නොදකින්න කම කියන තැනම ගත්තාම අවිද්‍යාව අපෝ සමානයි ඔක්කොම. කර්ම කියනකොටම ඔක්කොම සමානයි අපෝ. අපිට යම් රූපයක වේදනාවක සංඥාවක සංඛාරික විඥානයක යම් ගතියක් අපිට හම්බ වෙනවා. ඒ හොඳට දකින්න නව කර්ම කියලා. ඒ කියන්නේ පෙර හේතු ටිකට හටගත් ස්කන්ධයන්ගේ ලක්ෂණය තමයි සිතින් කින් කරන්න බැරි තැනක තියෙනවා. හිතන්න පුළුවන් නම් කියන්න පුළුවන් නම් කරන්න පුළුවන් නම් ඒක නව කර්මයි වර්තමාන අවිද්‍යාව ප්‍රශ්නේ හටගෙන තියෙනවා. ඒකයි දැන් අපි අද කියනවා මේ ස්කන්ධ ටිකට නිකන් අද අපිට පංච උපාදාන ස්කන්ධය කියන එක අද අපි අවිද්‍යාව කර්මය නිසා කියලා දැක්කොත් අවිද්‍යා කර්මය නැති කළ පංච උපාදාන ස්කන්ධය නැති කරන්න පුළුවන් කියන තැනක යෙදෙනවා. නමුත් අද අපේ පංච උපාදාන ස්කන්ධ කියන මට්ටමම අපි දැක්කොත් පෙර අවිද්‍යා කර්මයන්ගේ අපිට කවදාවත් පංච උපාදාන ස්කන්ධයෙන් මිදෙන්න බෑ. අපිට වෙන්නේ උපාදානය නැති කළ පංච උපාදාන ස්කන්ධ දුක විඳලා මරණයෙන් පස්සේ එකක් ගන්න. තේරුණාද? මේ කියන ලොකු වෙනසක් ඕකේ තියෙනවා. එහෙම වෙන්න නම් අපිට පෙර අවිද්‍යාව නිති කරන්න බෑ. ඔව් ඒක තමයි මම කියන්නේ. නෑ කියන්නේ. ඊගාවට දැන් මේ ධර්මතාවය යෙදෙන්නේ නැහැ කියන්නේ අපි දැන් බැලුවොත් අද පංච උපාදාන ස්කන්ධයට හේතුව මොකද්ද? පෙරනේ. පෙර. එතකොට ඊගාව ජීවිතයට ගියොත් ඒ ජීවිතේ පංච උපාදාන ස්කන්ධයට අවිද්‍යාව හැටියට පෙන්වන්න වෙන්නේ මෙතන. ඉතින් මෙතෙන් තාම අවිද්‍යාව කියලා එකක් තිබිලා නැහැ මේ චිත්තල ජීවිතේකනේ. දැන් හොඳට බලන්න පෙරදී අද පංච උපාදාන ස්කන්ධයට හේතුව මොකද්ද කියලා අහුවොත් අපි හිතාගන්නේ අද අවිද්‍යා කර්ම පෙර අවිද්‍යා කර්ම නිසායි කියලායි තියෙන්නේ. ඔන්න දැන් අද අවිද්‍යාවක් නැහැ. පෙරනේ. ඔන්න මේ ජීවිතේ නෑ පංච උපාදාන ස්කන්ධ. මොකද දැන් අවිද්‍යාව තණ්හා ඇති කරගත්තත් නැත්නම් පංච උපාදාන ස්කන්ධයට අවිද්‍යාව තණ්හා පෙර. අපි විශේෂයෙන් කියමු අවිද්‍යාව. දැන් තණ්හා විතරයි වගේ කියන්නේ. ඊගාවට බැරි වෙලා ප්‍රතිසන්දි මෙතනින් ආශ්‍රය කරගෙන දෙවිල ප්‍රතිසන්දි වශයෙන් එහා පැත්තට ගියෝ. ප්‍රතිසන්දි විඥානය. ඒ ප්‍රතිසන්දි විඥානයට නැත්නම් එහා පුනර්භවයට සාපේක්ෂව
ආයංගිර දික් කරගෙන ඒතන පංච උපාදාන ස්කන්ධය හැදුනේ මොකද්ද? මේ ජීවිතය අවිද්‍යා සංකාරක. ඒකට බලමු මේ ජීවිතය අවිද්‍යා සංකාරයක් නෑ. ඒක කරන්නේ තියෙන්නේ. ඒකත් එහෙම ගත්තාම අවිද්‍යාව හොයාගන්න නැතිවෙනවා. මේ භ්‍රමචර්යාව විද්‍යමාන නෑ එහෙම වුණොත්. තේරෙනවද? ඔබ දුකේ. නමුත් අපි මෙහෙම ගත්තොත් පෙර අවිද්‍යා සංඛාරයේ නිසා හරිද? අවිද්‍යාව, කර්ම, තණ්හාව කියන ධර්මතා ටික නිසා ස්කන්ධ ටික නැත්නම් සතර ආහාරය හටගත්තා. දැන් එතනදී තාම නෑ කාම භූමියටද රූප භූමියටද අරූප භූමියටද ලෝකෝත්තරද කතාවක් නෑ. දැන් අවිද්‍යාව, කර්ම, තණ්හා කියන කාරණා ටික මත තේරෙනවද? අද අවිද්‍යාව, කර්ම, තණ්හා කියන කාරණාව මත ඔන්න පංච උපාදාන ස්කන්ධය කාම භූමියේ මට්ටමටද රූප භූමියේ මට්ටමටද අරූප භූමියේ මට්ටමටද කියන පංච උපාදාන ස්කන්ධයක් ඇති වුණා. දැන් පෙර අවිද්‍යා සංකාරය නිසා ආහාර ටික හැදුනා. ඔන්න අදත් අපිට තියෙනවා අවිද්‍යා, කර්ම, තණ්හා කියන හේතු ටික නිසා මේ සතර ආහාරයේ පිරිසිදු නොදන්නා කවම අවිද්‍යාව ඒ නිසාම ඒ සතර ආහාරයේ සත්පුද්ගල ආත්ම භාවයෙන් චේතනා පහළ කිරීම එහෙම හිතාගෙන සතර ආහාරයේ කිසිම තණ්හාවක් ගන්න කියන ධර්මතා ටික නිසා අපිට කාමවචර, රූපවචර, අරූපවචර කියන මට්ටම් නම් හැදුනේ. තේරෙනව නේද? අද මේ කාම භූමිය, රූප භූමිය, අරූප කියන කෙලෙස් ටිකට මේ තුන් භවය හදාගත්ත නිසා භවපච්චය ජාති ආපහු ගියෝ. දැන් උන්න ගියේ මේ අදා විද්‍යා කර්ම නිසා. එතකොට එහාට කියන්න වෙනව මොකද්ද? මේ අවිද්‍යා කර්ම නිසා. හැබැයි එතනද පංච උපාදාන ස්කන්ධේ ආයත ස්කන්ධ ටික. තේරෙනවද? ආයත තුන ස්කන්ධ ටික පිළිසිඳු නොගන්නාකම තිබුණොත් ආයත අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික එතන හැදිලා ආයත භවය ඇති. කියන ධර්මතාවයක් ගත්තොත් අපිට තේරෙනව නේද? ඒකෙන් තියෙනවා ඒ පුද්ගලයාගේ ඒ ජීවිතයේ තුලට ගොනු වෙලා තියෙනවා දැන් උඹ සතරට යන්නේ වෙනවද මිදෙන්නේ වෙනවද කියන කාරණාව. ආය අතීතයකට අනාගතයට බාර නොදී. දැන් මේ සතර ආහාරය පිරිසිඳ දැකලා ඒ අනුව කර්ම රැස් නොකර තණ්හාව දුරු කළොත් හරිද? එතකොට අවිද්‍යා, කර්ම, තණ්හා කියන ටික දැන් නැති කරගන්න පුළුවන්. ආහාරය පිරිසිඳ දැකලා ආහාරයේ තණ්හාව නැති කළොත්. තේරෙනවද? ආහාරයේ පවතිනකම් පවතී. අර මහා තණ්හා සංකේ සූත්‍රයේ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ මහණනි ආහාරයෙන් හටගත්තේ ආහාර නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා දකිවුද? හේතු නිසා හටගත්ත දේ හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා දකිවුද? ප්‍රත්‍ය නිසා හටගත්ත දේ ප්‍රත්‍ය නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා දකිවුද කියලා බුදුරජාණන් වහන්සේ අහන්නේ. මේ අපි දකිනවා කොහොම සාදු මහන් එහෙම දකින්න මමත් එහෙම දකිනවා. ආන උඹලා මේ මම කියන හින්දා දකින්නේ. නෑ භාගතුන් වහන්සේ මේ අපිම දකින්න හින්දා මේක පිළිගන්නේ. කියන තැනකින් තියෙනවා. ඔන්න ඒ ටික දැක්කොත් එයාට අවිද්‍යාව නැති වෙච්ච නිසා තුන් භූමිය පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනිජ්ජාභි සංඛාර නැහැ. ඒ කියන්නේ තුන් භූමිය අනුගේ කර්ම නැහැ. ඒ කියන්නේ තුන් භූමිය අනුගේ සංහව නැහැ. මෙතනදී අවිද්‍යා, කම්ම, තණ්හා කියන කාරණාවෙදී අපි තේරුම් කරගන්නට ඕනේ එක දෙයක් තියෙනවා. ස්කන්ධයක් තණ්හා කරන්න සුදුසු මට්ටමට හදලා දෙන්නේ කර්මය, චේතනාවයි. අපි නිකමට කියමු සතර ආහාරය මෙතන තියෙන්නේ. ඔන්න ආහාරය පිළිසින් නොදන්නා කම කියන්නේ අවිද්‍යාව. අවිද්‍යාව කෘත්‍ය දෙකක් කරනවා. එකක් තමයි ඇත්ත ඇති හැටි නොපෙන්නන වරදක් පෙන්නනවා. අපි කියමු අනාත්ම ස්කන්ධ ටික ස්කන්ධ හැටියට නොපෙන්න චේතනාව තමයි පුද්ගලයෙක් හැටියට පෙන්නනවා. දැන් පුද්ගලයාට කැමතියි අපි. කෙලින්ම ස්කන්ධ ටික විතරක් හම්බ වුණොත් අපිට පුද්ගලයෙකුට කැමති වෙන්න බෑනේ. දැන් අපිට මෙහෙම පුද්ගලයෙකුට තණ්හා කරනකොට මෙතන තියෙන්නේ අවිද්‍යා, කර්ම, තණ්හා කියන කාරණා තුන. තියෙන්නේ ස්කන්ධ ටිකේ ඇත්ත නොදන්නා කම අවිද්‍යාව. ඒ නිසා සත්පුද්ගල භාවයට හේතුව කර්මය. ඒ පුද්ගලයාට කැමති. දැන් මෙතන ස්කන්ධ ටිකක් තෝනේ. ස්කන්ධ ටික බලාගෙන තමයි අවිද්‍යාව දෙන්නේ. අවිද්‍යාව බලාගෙන තමයි කර්මය තියෙන්නේ. කර්මය බලාගෙන තමයි කර්මය නිසා තමයි තණ්හාව ඇති වෙන්නේ. එතකොට මේ
ටික ඔක්කොටම කියනවා කර්ම භවය කියලා. තේරෙන්නේ? මේ ටිකේ ස්වභාවය මොකද්ද? තණ්හා වුණොත් කොන්න දැන් මෙයාට තියෙන කාම උපාදානය පුද්ගලෙක්ගෙන. නැත්තම් අත්වාද උපාදානය පුද්ගලෙක් ඉන්නවමයි කියන තැනකින්. උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති. ආපහු ජාති ඉපදෙනවා. හැබැයි ඒ ඉපදීමද පුද්ගලයෙක්ගෙන නෙමෙයි සත්‍යයෙක්ගෙන නෙමෙයි. කන්දානම් පාතු භව ආයතනනම් පටිලාභ. ස්කන්ධයන්ගේ පහළ වීම. ආයතනයන්ගේ ලැබීමක් තියෙනවා. හරිද? එතකොට මෙතනදී ඔන්න ආපහු ජාතියට ගත්ත හැකි මොකද්ද? මේ කෙලස් ටික. කෙලස් ටිකට හේතුව ස්කන්ධ ටික. ඒකයි හැම වෙලාවෙම අවිද්‍යා සංඛාර පුරාණ හේතුවයි කියලා කියනකොට අපි තේරුම් ගන්නට ඕන එක දෙයක් තියෙනවා. ධර්මතා දෙකකින්. ඒ කියන්නේ ඔතනදී මෙහෙම අර්ථයක්. මේ අවිද්‍යා සංඛාර කියන අවිද්‍යා සංඛාර තණ්හා කියන කාරණා නිතයි සතර ආහාරය ඇති කෙරෙවි. අද අවිද්‍යා කර්ම කියන කාරණාව යෙදෙන්නේ ඒ පෙර අවිද්‍යා කර්මයෙන් හටගත්ත ප්‍රත්‍ය දිහා බලාගෙනමයි. තේරෙනවද කියන්නේ? ඒකෙදි මට මතක් කරන දේ තමයි මේ පංච උපාදානස්කන්ධයක් ඒ කියන්නේ මේ පටිච්චසමුපාදයේදී ඒ කියන්නේ පෙන්නන સિદ્ધාන්තය හොඳට ගන්න ලෝකයේ ඇති වෙන හා නැති වෙන හැටි. පටිච්චසමුපාදයෙන් අවිද්‍යාව පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන කියන සිද්ධි ටික ගන්න අවිද්‍යාව යෙදුනේ හැම වෙලාවෙම වර්තමාන ආහාරය කියන තැනකින් අරගන්න කියලා කියන්නේ. පෙර ජීවිතයකට දාන්න නැතුව පටිච්චසමුපාදේ නැත්තම් ලියා ගන්න තැනක් නැහැ. ඒ කියන්නේ අද ස්කන්ධ ටික පෙර අවිද්‍යා සංඛාරය නිසායි අද විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා. එතකොට අපිට අද විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටිකේ හේතුව අවිද්‍යාව නම් අවිද්‍යාව නැති කරන්න අපිට යන්න වෙන පෙර ජීවිතයකට. නේද? එතකොට ඒ ජීවිතයක නැති කරන්න එහා පැත්තකට. නමුත් අපිට මෙතනදී එක කාරණාවක් අපි තේරුම් කරගන්න ඕනේ හැම වෙලාවෙම පෙර අවිද්‍යා කර්ම තණ්හා කියන හේතු ටික නිසා වර්තමාන කන බොන ආහාර නිසා හැදෙන රූපයත් කබලින්ක ආහාරේ ස්පර්ශ නිසා හැදෙන වේදනා සංඥා ස්පර්ශ ආහාරේ ඒ ආරම්භය සිතන බව මනෝ සංචිතන ආහාරේ මේ නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න විඥාන ආහාර කියන සතර ආහාරයක පැවැත්ම තියෙනවා. පෙර අවිද්‍යා කර්ම තණ්හා ටික නිසා සතර ආහාරය. එතකොට දැන් ඔන්න ඔතෙන්ට ගන්න පටිච්චසමුප්පාද චක්‍රය. තේරෙනවද? දැන් සතර ආහාරය හම්බුන මොකද මේක කෙරවලක් කරන්න බෑ අපිට. පෙර අවිද්‍යා තණ්හාව නිසා හටගත්තා නම් මේ හටගත් එකට හේතුව පෙර අවිද්‍යාව නිසා කර්මය නිසා තණ්හාව නිසා මේවා හටගත්තේ ඒවා නැති වෙනකොට නැති වෙනව නේද කියලා අද පංච උපාදාන ස්කන්ධයකට හේතු බලන් දෙපා බැලුවා කියලා නිදෙන්න බෑ. තේරුමක් නැහැ. දැන් Tamanට තේරෙන්න ඕනේ මේ කෙලෙස් ටික නිසා ස්කන්ධ ටික හටගත්තා. දැන් ස්කන්ධ නිසා අද කෙලෙස් හටගන්න හැටි බලන්න. දැන් මේ සතර ආහාරය කියන තැනින් තමයි අපිට හම්බුනේ. දැන් අවිද්‍යාව හොයාගෙන හිරවලක් නැතුව යන්න බෑ. කවදා හරි දවසක එක තැනකින් මේක ලියා ගන්න වුණොත් තේරෙනවද? ලියා ගන්න වුණොත් අපිට ආපහු මේ චක්‍රය ඇතුළකට එන්න වෙනව නුවණින්. ඒ කිව්වේ මේකේ ලොකු ගැටේකුත් තියෙනවා. ඒ කිව්වේ නුවණින් අපිට ප්‍රකට කරගන්නව කවදාවත් විඥානයේ අධ්‍යක්ීමකට අපිට ස්කන්ධ ටික හම්බ වෙලා නැහැ.
බුද්ධෝත්පාද කාලෙක බුදුරජාණන් වහන්සේ නමක් ඇරෙන්න මේක පෙන්වන්න කෙනෙකුත් නැහැ. ඒ ධර්ම අහලා අහගත් ශ්‍රාවක කෙනෙක් හෝ බුදුරජාණන් වහන්සේ නමක් හෝ ඇරෙන්න ආධාරණයි කාම භූමියේ උප්පත්ති ක්‍රමයේ පංච උපාදානස්කන්ධය කියන එක. හරිද? එතකොට මොකද කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු කියන ටික අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන පත්‍ය පහෙන් පැනවීම සාධාරණයි. නමුත් මම හැමදාම කියන්නේ පිච්චෙන දෙයක් ඇතුළේ නොපිච්චෙන්න බෑ. පිච්චෙනවා. ඒ වගේ පංච උපාදානස්කන්ධ ලෝකයේ ඇතුළේ කිසිලක් හෝ නිවීමක් හොයන්න බෑ. ඇහැ, රූප, කන, ශබ්ද, නාසය, ගන්ධය, දිව, රස, කය, පොට්ටබ්බ කියන මේ ස්පර්ශ ආයතන 6 මන ධම්මායතනකින් ස්පර්ශ ආයතන 6 ලෝකේ. ඔය ලෝකයේ තුල ලෝකයේ ඇතුළත නිදෙන්න උත්සාහවත් වුණත් නොවුණත් පිච්චෙනවා. දුක එනවා. උතනින් අනිත්‍ය බලලා හෝ ඔය මට්ටමින් අපිට මිදෙන්න බෑ. හැබැයි යම් කරුණක් මිදීමට යම් උපකාරක ධර්මයක් නැතුව නෙමෙයි ඒ මිදීමේ දොරටු තියෙන කෙනාට. ඊට පස්සේ යම් කවදාම හරි දවසක මේ චක්‍රේ මුලට යන්න වෙනවා අපිට නොවන්නේ. මොකද දැන් පංච උපාදානස්කන්ධය හැදුනට පස්සේ පංච උපාදානස්කන්ධයට උපාදාන වෙනවා, උපාදානයට පංච උපාදානස්කන්ධය හැදෙනවා කියන තැනකින් චක්‍රේ කැරකැරක තියෙනවා. ඒ කියන්නේ ඇහැ රූපය දෙක පංච උපාදානස්කන්ධය ඒකට ආපහු මම විතර උපාදාන වෙනවා, උපාදානයට ආපහු උපාදානස්කන්ධ කියන තැනකින් කැරකෙන්න පුළුවන්. නමුත් මේ චක්‍රේ කවදාම හරි රසක ලියන්න ගියෝ උපාදානස්කන්ධයගේ ඇතිවීම නැතිවීම බලන්න වෙනවා අපිට. දැන් පංච උපාදානස්කන්ධයකට උපාදාන වෙනවා, උපාදානය නිසා අපෝ පංච උපාදානස්කන්ධයක් හැදෙනවා කියන තැනකින් චක්‍රේ කැරකි තියෙන්නේ. එහෙම තියෙන තැනක කවදාවත් පංච උපාදානස්කන්ධය ඇති වුණේ කොහොමද කියන කාරණාව ප්‍රකට වෙන්නේ නැහැ. තේරුම් ගන්න. ලෝකේ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයක්. පංච උපාදානස්කන්ධ ලෝක සමුදය කියලා කියන්නේ උපාදානය. පංච උපාදානස්කන්ධයට උපාදාන වෙනවා කියන තැන ලෝකයේ ලෝක සමුදයයි. ආයත් උපාදානය නිසා ලෝක සමුදය නැත්නම් තණ්හාව නිසා පංච උපාදානස්කන්ධ. ආයත් ලෝකේ දුක. දුකයි දුක්ඛ සමුදයයි කියලා කිව්වොත් කමක් නැහැ. මේ චක්‍රය තුල නිරෝධයේ මාර්ගය දෙක ලැබෙන්නේ නැහැ. තේරුණා නේද? ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයට අපි මොන විදිහට හිතුවත් කුසල සහගත අනිත්‍ය දුක්ඛ අනාත්ම හිතුවත් ඒක පුඤ්ඤාභි සංස්කාරයක් වෙයි මිසක අපුඤ්ඤාභි සංස්කාරයක් වෙයි මිසක ආනිජ්ජාභි සංස්කාරයක් වෙයි මිසක ඒ ඔක්කොම උපාදානෙන්ද ඇතුළත් වූ කර්ම යන ගණයට යනවා මිසක ඒකෙන් පිරිසුදු වීමක් වෙන්නේ නැහැ. තේරුණාද? පංච උපාදානස්කන්ධය ආරම්භය යම් කිසි කෙනෙකුට පංච උපාදානස්කන්ධය ආරම්භය උපාදාන නොවෙන්න නම් එයාට පංච උපාදානස්කන්ධය කියන තැනින් යටිපැත්තට යන්න වෙනවා. එතන පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම බලන්න වෙනවා. පංච උපාදානස්කන්ධය ඇත්ත වෙලා ඒකට ප්‍රතිචාර යෙදෙන්නේ නැති වෙන්න නම් පංච උපාදානස්කන්ධය ඇත්ත නොවෙන්න ඕනේ. ඒක පිළිනු ගන්න ඕනේ. පංච උපාදානස්කන්ධයේ පිළිගැනීම උපාදානය හැටියට දකින්න. 아무තු දෙයක් එපා. ඇහැට පෙනෙන රූපයේ පිළිගැනීම උපාදානය. සද්දේ හැටියට පිළිගැනීම උපාදානය. මෙතනදී බුදුදහමේ හොඳ වචනයක් දේශනා කරනවා. උපය උපාදාන චේතස අදිඨාන අබිනිවේෂානුසය කියලා වචනයක්. උපේ සංඛ්‍යාත උපාදාන ස්වභාවය උපේ උපාදාන චේතස සිතින් අදිඨාන කරගෙන අදිඨාන අබිනිවේෂානුසය ඒ කියන්නේ ඊට බැසගෙන සිටින බවමයි අනුසය කියනවා. හරිද? අනුසය වශයෙන් සිතේ පැවැත්මයි කියන අන්තිමට මේ අරමුණ පිළිගැනීම මේක ඇත්ත වීම උපාදානයි. යම් කිසි කෙනෙකුට මේ රූපය පිළි නොගත්තා කියලා කියන්නේ
පංච උපාදානස්කන්ධය පිළි නොගත්තා කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය ඇති උනේ කොහොමද නැති උනේ කොහොමද කියලා හොයනවා. එතකොට යාට යන්න වෙනවා පංච උපාදානස්කන්ධය ඇති උනේ කොහොමද කියන කාරණාව හොයන්න. එහෙම හොයන්න ගියාම එයාට හම්බ වෙනවා කාරණා දෙකක්. මොකද්ද? ස්කන්ධ සහ කෙලෙස් කියලා. කොහොමද? ඔන්න අපි කියමු එහෙම හොයන්න ගිය කෙනාට හම්බ වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ කාරණා පිළිතලා එයා දන්නවා අපි නිකමත මෙහෙම ගමු. පෙර අවිද්‍යාව නිසා, කර්මය නිසා, තණ්හාව නිසා සතර ආහාරයක හට ගැනීමක් වුණා. එහෙනම් මේ සතර ආහාරය තමයි කොතනදී තියෙන්නේ? ආහාරය හැටියට පිළිසිඳ නොදන්නා කම නිසාම. හරිද? නොදන්නා කම නිසාම සංඛාර කියන්නේ යම් කිසි නිමිත්තක් හෝ චේතනාවක් හෝ කර්මයක් හෝ ඒ නිසා අවිද්‍යාව. එතකොට පෙර අවිද්‍යා කර්මයෙන් හටගත් සතර ආහාරයෙන් අද අවිද්‍යා කර්ම තණ්හා එකතු වෙලා නේද අපිට පංච උපාදානස්කන්ධයක් හැදෙන්නේ. කියන කාරණාව අහුවෙනවා. තේරෙනවද කියන්නේ? දැන් මෙතනදී ප්‍රතිසන්දියක් කියනකොට දැන් මේ සතර ආහාරයේ ගන්ධ දෙපැත්තක කෙලෙස් වලට උපකාර වෙලා. පෙර අවිද්‍යා කර්ම තණ්හාව කියන ටික නිසා හටගත් විපාකෙකුත් වෙලා. ඒ ටිකම පිරිසිඳ නොදන්නා කම නිසා අද අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකට ප්‍රතිකුත් වෙලා. දැන් පංච උපාදානස්කන්ධය කියලා අපිට හම්බ වෙන ධර්මතාව ගත්තාම අවිද්‍යාව කර්ම තණ්හා ආහාර කියන කාරණා ටිකකින් යුක්තවයි අද අපිට පංච උපාදානස්කන්ධය කියන්නේ. එතකොට එයා දන්නවා අද අවිද්‍යා කර්ම තණ්හා කියන ටික නැති වුණොත් මේ සතර ආහාරය විතරක් සතර ආහාරය පිරිසිඳ දැකලා මොකද නැත්නම් අතීත අවිද්‍යාව නැති කරන්න බෑනේ. එයා දන්නවා අතීත අවිද්‍යාවට හැදුනේ මේ ටික නොදන්නා කම නිසාමයි මේ. අද සතර ආහාරයේ හැටියට දැක්කොත් අවිද්‍යාව ශේෂයක්වත් ඉතුරු නොවන විදිහට මේක පිටින්ද දැක්කොත් කර්ම නැහැ, එහෙම වුණොත් තණ්හාව නැහැ, එහෙම මේ පංච උපාදානස්කන්ධය නැහැ නේද කියන කාරණාව පේනවා. එතකොට මෙහෙම රූපයක් පේන කොටත් එයා දන්නවා මෙතන තියෙන්නේ සතර ස්කන්ධ ටික. හරිද? අපි කියමු කනබර ආහාරයෙන් යුක්ත රූපය අපි පිටින් එක ආරමුණකින් ගමු. එතකොට ස්පර්ශ නිසා පහළ වෙන වේදනා සංඥා නාම රූප නිසා හටගන්න විඥාන කියන ධර්මතාව ටික. ඔය ටික නොදන්නා කම නිසා අපි කියමු මේකට අපිට හම්බුන රූපයක්. හරිද? නැත්තම් මේ ටික යෙදෙනකොට අපිට පෙනෙන රූපයකුත් ඒක පුද්ගලයෙකුත් වෙලා නම් අපිට සත්ව පුද්ගල වූ රූපයක් නැත්නම් යම් රූපයක් එන්නේ නම් අපිට මෙහෙම වස්තු ටිකක් හම්බ වෙනකොට මේ ටිකේ තියෙනවා සතර ආහාරය පිළිසිඳ නොදන්නාකම නිසා ඇතිවෙන අවිද්‍යා කර්ම තණ්හා කියන කාරණා ටිකකුත් එක්කයි ඇහින් මෙහෙම රූපයක් බලන තැන අපිට හම්බ වෙන්නේ. මොකද සතර ආහාරයේ කෘත්‍යදී බාහිර රූපායතනයට යොමු වෙන්න විදිහක් නැහැ. මේ සතර ආහාර ටික ඒ කියන්නේ අපි කියමු නාම රූප දෙක නිසා විඥානය කියනකොට තේරෙනවද? බාහිර අපි කියමු ඒ කියන්නේ දැන් සිත උපදින්න යම් ප්‍රත්‍යක් නිසා සිත උපදිනවා මිසක ඒ සිත උපදින්න ප්‍රත්‍ය විචිතේ සිතට අහු වෙන්න බෑ.
නාම රූප නිසා විඥානයක් වෙන්න පුළුවන් ආපහු විඥාන නිසා නාම රූප වෙන්න බෑ. ඒකයි නාම රූප දෙක නිසා විඥානේ නාම රූප දෙක නිරුද්ධ වෙනකොට විඥානය නිරුද්ධයි කියනකොට නැවත ඉතිරිලා දෙකක් තියෙන්න බෑ. දැන් අපිට අපි කියමු දැන් යම් ස්පර්ශයක් නිසා නාම රූප දෙකක් නිසා විඥානය හට ගන්නවා නම් විඥානයේ ඒ කියන්නේ ඒ සිත උපදින්න හේතු වෙච්ච රූපය හෝ නාමය හෝ ගැන දැනුමක් අපිට ආපහු වෙනවනේ. යම් හේතුවක් නිසා හටගත්ත ඵලයට ආපහු හේතු අහු වෙන්න බෑ. ඒ හේතු ටික නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධ වෙන බවටයි නුවණ තියෙන්න ඕනේ. නමුත් අපිට වෙන්නේ යම් සිතක් උපදින්න යම් නාම රූප ප්‍රත්‍යක විඥානයක් උපදින ඒ විඥානේ ආපහු නාම රූප අපි සිතින් ගමු දැන් ඒ භූමියෙන් අපිට කතා කරන්න වෙන්නේ ඇහත් රූපයත් ඒ නිසා උපදින චෛතසික ටික නිසා චක්කු විඥානය උපදිනවා. එතකොට බාහිරේ නිසා රූපයේ දකින්න බව තම එන්න පුළුවන්. දැක්කේ රූපේ හෝ දැක්කේ රූපේ නිසා තියෙන වේදනාව හෝ මේ රූප සංඥාව හෝ මේ රූප සංකේතනාව හෝ කියලා මේ නාම රූප දෙක ගැන දැනුමක් ආපහු වෙන්න බෑ අපිට. දිත්තමත්තන් කියන්නේ පෙනෙන දේ මේ හේතු ටික නිරුද්ධ වෙනවා කියන දැනුමක් වෙන්න වෙනවා. තේරුණාද? පෙනෙන දේ දැක්කේ රූපේ හෝ අපිට පෙනෙනවා. ඒ ස්පර්ශයෙන් උපදින වේදනාව හෝ අහු වෙනවා. සංඥාව හෝ අහු වෙනවා. සංකාරය හෝ අහු වෙනවා. මේ නාම රූප දෙක අහු වෙනවා. මේ නාම රූප මේ සතර ස්කන්ධෙට කියන විඥාන ටිකයක් කියලා. විඥාණයට නවාතැන් හතරක් මේක. හරිද? විඥාන ටිකයක්. එතකොට ඒ විඥානයේ පිහිටුන් තැන් හතරක් ඔය. විඥානයේ පිහිටියොත් සංඛාරයන්ගේ වැඩිම වෙනවමයි. යත්තාති විඥානසති අත්‍යත්ත නාම රූපස්ස අවකන්ත. නැවත නාම රූපයේ දැක ගන්නවා. යත්තාති නාම රූපස්ස අවකන්ති අත්‍යත්ත සංඛාරණ මුද්ධි. නැත ඒක සංඛාරයෙන් වැඩිමක් තියෙනවා. යත්තාති සංඛාරණ මුද්ධි අත්‍යත්ත ආයතන පුනර්භව අභිනිප්පති. යම් තැනක සංස්කාරයෙන් වැඩිමක් තියෙන ඒතර පුනර්භවගේ ප්‍රයත්නක් තියෙනවා. එතකොට අපිට මේ නාම රූප දෙකේ නැත්නම් මේ විඥාන ටිකක් නොවෙන්න නම් මේ ප්‍රත්‍ය නිසා හටගත් දේ ප්‍රත්‍ය නිරුද්ධ වෙනවා කියන නුවණ එන්න ඕනේ. එහෙම එනවනම් ඒ නුවණ එනවා කියන්නේ අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටිකේ අධ්‍යක්ෂම නැහැ. අපි තව පැත්තකින් ගත්තොත් අපිට තේරෙන කියන්නේ සිනෙන මට්ටමක ගන්න පුළුවන් වුණොත් අපිට ඒ කියන්නේ මේක නුවණින් ප්‍රකට කරගන්න ඕන දෙයක් ගැන මම කියන්නේ අපිට මෙහෙම බලනකොට යම් දවසක තේන මට්ටමක් වුණොත් මේ බාහිර කතාවක් හරිය අපිට දැනට යන්න ඕනේ මේ චිත්තචෛතසික නිසා උපදිච්ච ලෝකයක් අපිට හම්බ වෙනවා නේද එතකොට ඒ චිත්තචෛතසික නිරුද්ධ වෙනකොටම දකින්නේ නිරුද්ධ වෙනවා කියන මට්ටමේ දැක්මක් එන්න පුළුවන් වුණොත් බාහිර රූපයක් අපිට හම්බ වෙන්නේ නැති වෙයි. එතකොට හරියටම මේ හතර ස්කන්ධේ හටගෙන නැති වෙන බවයි දැකලා තියෙන්නේ. ඒ ආරම්භය අවිද්‍යා තණ්හා අවිද්‍යා කර්ම තණ්හා කියන කුට්ටි ටික නැති වෙච්ච නිසා අපිට රූපායතනිය හම්බුන්නේ නැහැ. ස්කන්ධේ ඉපදෙන නිරුද්ධ වෙනවා කියලා කියන්නේ පංච උපාදාන ස්කන්ධය ඉපදෙන්නේ නැති. මොහොත ගන්න. කියන සිද්ධිය මේක ටිකක් තේරුම් ගන්න කියන එක. ගැඹුරු සිද්ධිය. එතනදී අපි තේරුම් කරගන්න ඕනේ අද සමාජයට අපිට රූපය ගැන කතා කරන්න වෙලා තියෙන්නේ. තේරුණා නේද? අපි ගාව රූපයක් ගැන සංයෝජනයක් තියෙන නිසායි.
අපිට රූපයක් ඇසුරු වෙන නිසායි ඇසුරු කළ නිසායි අද අපිට රූපයක් ගැන විදර්ශනා කරන්න වෙලා තියෙන්නේ. ඒක අපි ටිකක් තේරුම් කරගන්න වෙන දෙයක්. තේරුණාද? අපිට මෙතනදී මම මතක් කළා අපිට හම්බ වෙන තැනක පුරාණ කර්මපත්තෙන් හටගත් තැනක තියෙන්නේ ස්කන්ධ ටිකක් කිව්වනේ. කියන සතර ආහාරය කිව්වනේ. ඒ කියනකොට අපි මෙහෙම දකිමු. දැන් පුන්නමා සූත්‍රයේ තියෙනවා පුන්නමා හම්බුන භාගතුන් වහන්සේ ස්කන්ධයන්ගේ රූප ස්කන්ධයේ පැනවීමට කුමක් හේතුද ප්‍රත්‍යද? මහාන සතර මහා ධාතු හේතුයි ප්‍රත්‍යයයි. එතකොට වේදනා ස්කන්ධයන්ගේ සංඥා ස්කන්ධයන්ගේ සංස්කාර ස්කන්ධයන්ගේ පැනවීමට කුමක් හේතුද ප්‍රත්‍ය? ස්පර්ශයේ හේතුයි ප්‍රත්‍යයයි. විඥානයගේ පැනවීමට කුමක් හේතුද ප්‍රත්‍යද? නාම රූප හේතුයි ප්‍රත්‍යයයි. භාගතුන් පංච උපාදාන ස්කන්ධේ පැවැත්මට කුමක් හේතුද ප්‍රත්‍යද? මහාන පිළිම තණ්හාව හේතුයි ප්‍රත්‍යයයි. කියලා පෙන්නනවා. ඒ කියන්නේ නිකන් මේක ගොඩාක් තියෙන නමුත් බලන්න පෙර අවිද්‍යා කර්ම තණ්හාව නිසා අපිට ප්‍රතිසන්දි වශයෙන් යම් රූපයක් හම්බ වුණා කියනකොට ඒක දකින්න ඕජා වට වෙනකොට ඇති රූප කලාපත් එක්ක සතර මහා ධාතු රූපේ විතරයි හම්බ වුනේ. හරිද? ඒ ඕජත්තමක රූප කලාපත් එක්ක අර තියෙන්නේ ඒ සතර මහා ධාතු රූපේ. එතකොට වර්ණ ගන්ධ රස ඕජා කියන හතර මහ භූත යන ගණයට ගිහිල්ලා මිසක. මොකද ඒක මහ භූතයන්ගේ ගුණාත්මක බව. සතර මහා ධාතු රූපයයි ස්කන්ධ වශයෙන් හම්බ වුණේ. එතකොට ඒ සිතේම පහළ වෙන නාම ධර්මයන් මේ නාම රූප දෙක නිසා පවතින විඥානයක් තියෙන සිද්ධි ටිකක් උතන තියෙනවා. එතකොට ඒකෙදි රූපෝල හැටියට ගන්න එපා. ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධ රස පොට්ටබව ගන්න එපා. ඔය ආයතනවත් හැදිලත් නැහැනේ. එහෙම අදහසක් නෙමෙයි මම කියන්නේ මේ. ඒ කියන්නේ හැම තැනකම තියෙන සුද්ධාස්තක මට්ටමේ රූප තියෙන්නේ. එතකොට ඒබඳු රූප නිසා මේ චිත්තජෛතික ධර්ම උපදිනකොට නෙමෙයි. ඔව් දැන් අපි කියමු ඔතනදී අපිට රූපයක් මෙහෙම වර්ණ සතහනක් පෙනෙනවා නම් මෙහෙම වර්ණ සතහනක් පෙනෙන තැනක මුලින්ම මේ වර්ණ සතහන පෙනෙන්න හම්බෙලා තියෙන පෙනෙන දෙයට ඔබෙන් සුද්ධාස්තක මත නැත්නම් මහ භූත වූ රූපයක් චිත්තජෛසික ටිකක් උදව් වෙලා මෙහෙම සතහනක් පෙනෙන්නේ අපිට. තේරුණාද? එතකොට මෙහෙම රූපයක් පෙනෙන තැනක තියෙන සතර ආහාරය විතරයි. පෙනෙන තැනක අපිට. ඊට පස්සේ මේ ආහාර නිරුද්ධ වෙනකොට පෙනෙන රූපය නිරුද්ධ වෙනවා කියලා අපි නොදකිනකොට අවිද්‍යාව කර්මය කියන තණ්හාව කියන කාරණා ටික එකට එකතු කරගෙන තමයි බැහැරින් රූප ආයතනයන් දකින්නේ. තේරෙනවද මේ කියන්නේ? දැන් අපි ඔක වෙනද කතා කරන පරියායකින් අපි ගමු හොඳට තේරෙන්න. අපිට ඉස්සෙල්ලාම පෙර අවිද්‍යා කර්ම ටික නිසා හම්බුනේ වැලි කැට ටිකකුයි මේ කය අසුරු කරගෙන ඉඳි චිත්තචෛතසික ටිකකුයි කියන්නකො. දැන් මෙහෙම ඒ චිත්තචෛතසික ටික නිසා ආයතන හැදෙනවා. නමුත් ඒව දන්නේ නැහැ අපි. ඒව හම්බෙලා නැහැ අපිට. දැන් මෙහෙම බලනකොට
වැලි කැට ටිකක් ඇහත් මේ ඇහැ දුන්නොත් මොකද කර්මද කියලා කියන්නේ මේ චිත්තචෛතසික ටිකේම ගැතිය මේ ඇහැ කියන්නේ. චිත්තචෛතසික ටිකට එක එක විදිහට පෙන්වලා දෙන්න ඕන නිසා. එතකොට චිත්තචෛතසික නිසා වැලි ගොඩක් කෙනෙක් අපිට. ඔන්න වැලි ගොඩක් හැටියට හැඩයක් සතහනක් පෙනෙන රූපේ ගැන මම මේ කියන්නේ. තේරෙන්නේ? දැන් මේ වැලි ගොඩක් පෙනෙන එක බැලුවොත් අපිට බලන්න වෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. කබලින්ක ආහාරයෙන් ආහාර කෘත්‍ය ඕජත්තමක රූප කලාපගෙන කරන කබලින්ක ආහාරය අර වැලි කැට ටික හරියට කබලින්ක ආහාරය නියෝජනය කරනවා. මේ ඒ ගැටෙනකොට ඇති වෙන ස්පර්ශය නිසා මේ වේදනා සංඥා මේ නැත්තම් මේ රූප සංඥාවක් වෙනන හැටි නාම රූපක අපි කතා කරන්නේ. මේ නාම රූප දෙක නිසා විඥානයත් එක චිත්තක්ෂණයේ එකට යෙදිලා ස්කන්ධ හතරම මේ පහම එකන සතර ආහාරයෙන් එකට යෙදිලා අපිට වැලි ගොඩක් වෙන්නේ. තේරෙනවද? ඒ කියන්නේ මෙහෙම වැලි ගොඩක් කියලා පේන සතහනක් වෙන්නේ. දැන් ඔය වැලි ගොඩ කියන එක පෙනෙන ඇති උනේ වැලි කැට ටික නිසායි වැලි කැටයි මේ චිත්තචෛතසික ටිකයි නිසා නේද කියන එක දන්නේ නැත්තම් චිත්තචෛතසික නිරුද්ධ වෙනකොට මේ පෙනෙන වැලි ගොඩ ඉතුරු නැතුවම නැති වෙනවා. වැලි ගොඩ දකින්න ඉස්සලා තිබුණත් නෙමෙයි දැක්කයන් පස්සේ තියෙනවත් නෙමෙයි වැලි කැට තියෙන තැනක මේ ඇහැ උදව් කරගෙන චිත්තචෛතසික ධර්ම උපදිනු නිසායි මෙහෙම පෙනෙන්නේ කියලා දැක්කේ නැත්තම් මේ දැක්කොත් අහකට යනකොටම එයා දන්නවා මේ පේන එක නැති වෙනවා. නමුත් එහෙම දන්නේ නැත්තම් තේරෙනව නේද? දැන් ඔතන ওই තියෙන ආහාර ටික. තේරෙනව නේද? පංච උපාදානස්කන්ධ නෙමෙයි. එතකොට මේ ටික නොදකින්නකොට ඒ නොදන්නා අවිද්‍යාව නිසා බාහිර සංස්කාර නිමිති ගන්න හිත යොමු වෙන ගම නිසා අපිට වැලි ගොඩක් බාහිරින් හම්බ වෙනවා. බාහිරින් වැලි ගොඩක් වූ රූපයක් රූපායතනයක්. චක්කු විඤ්ඤාණය විඤ්ඤාණය වෙන රූපායතනය කියන්නේ හිත නිසා බාහිර නිසා හිතට පෙනෙනවා කියොත් එතන වැලි මේ රූපායතනයක කෘත්‍යය දාන්න බෑ. තේරුණාද? නමුත් බාහිරින් පෙනෙන රූපයක් වැලි ගොඩක් අපිට අහු වෙනවා නම් අහු වෙන්නේ ආහාර සතර ආහාරයේ තියෙන තැනක ඒක පිළිසිඳ නොදන්නා කමත් කර්මයක් තණ්හාවක් කියන කාරණා ටික මුල් කාරණාව කරගෙනයි බාහිරින් රූපයක් අපිට හම්බ වෙන්නේ. තේරුණා කියන්නේ? තේරුණාද තමයි. එතකොට පංච උපාදානස්කන්ධය ඇති උනේ අපිට මෙහෙම බාහිර රූපායතනයක් හම්බ වෙන්නේ කොහොමද කියලා අහුවොත්. එක දෙයක් හොඳට ගන්න මෙහෙම පෙනෙන තැනක වැලි කැට තියෙන තැනක වැලි ගොඩක් ඇහැ උපකාරයෙන් හිතට පේනව නේද කියලා අපි දැක්කොත් මේ ඇත්ත. එතන පංච උපාදානස්කන්ධයක් පනවන්න එපා. ඒ කියන්නේ රූපායතනයක් පනවන්න බෑ එතන. චක්කු විඤ්ඤාණය විඤ්ඤාණය කියන ධර්මතාවයක් පනවන්න බෑ එතන. තේරුණාද? අපි හිතාගෙන මෙහෙම පෙනෙන සිද්ධිය ඒ කියන්නේ දැන් අපි මෙහෙම රූපයක් කියනවා කියලා අවිද්‍යා කර්ම තණ්හා මෙහෙම සිද්ධාන්තයක් වෙන තැනක අවිද්‍යා කර්ම තණ්හා කියන කෘත්‍ය ටිකෙන් රූපයක් බලපු අද්දකින් උදව් කරගෙනයි මෙහෙම සිද්ධියක් වෙන තැනක ඇයි ඉතින් මේ රූපායතනෙ තියෙන්නේ කියලා අද අපි තර්ක කරන්නේ. අපිට මුල ඉඳලම ඔහොම අද්දකින්වත් නොතිබි. මේ ආහාර නිසා පොදින ධර්මයක් කියන තැනක තිබුණා නම් අවිද්‍යා කර්ම කෙලෙස් වලින් මේ රූපයක් කියලා බලපු හුරුව නොතිබුණා නම් රූපයක් කියලා තරක කරන ධර්මය අපිට කාරණාවක් නැහැ. අද අපි මේ පෙන්වන ධර්මතාවයට ඒ පංච උපාදානස්කන්ධයක් නේ කියලා තරක කරන්නේ. මේක පෙන්වන රූපය කියලා තරක කරන්නේ. ආහාර ටික නිසා උපදින ආහාර නිරුද්ධ වෙන ස්කන්ධ ටිකට අවිද්‍යා කර්ම තණ්හා කියන කෙලෙස් ටිකේ අධ්‍යක්ෂණය රූපායතනයක් හදාගන්න ඒ හදාගත්ත අධ්‍යක්ෂණයම උදව් කරගෙන මේ තර්ක කරන්න කියලා හොඳට මතක තියාගන්න. තේරෙනවද? ඇයි දැන් මේ පේනකොටත් එහෙනම් රූපායතනෙ තියෙන්නේ කියලා අපි මේක රූපායතනය කියලා අපි තර්ක කරන්නේ. නමුත් බාහිර ධාතුව නැත්නම්
වැඩි කැට ටික උදව් කරගෙන තමන් මේ කැට ටික නිසා ඇහැ නිසා හිතට පහළ වෙන ධර්මතාවයක් චිත්තචෛතසික ධර්මයන්ට මෙහෙම පෙනෙන්නේ කියලා දැක්කොත් ලෝකයේ තමා තුළ උපදිනවා කියන දර්ශනය. ඔතන තියෙන්නේ සතර ආහාරික කෘත්‍ය. පෙනෙන දේ ඉතුරු නැතුවම නැති වෙනවා කියන දකිනකොට තේරෙන්නේ ඒ තමයි ලෝකයාගේ රූප ආයතනෙ අපි දකිනවා. ලෝකයාට අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන හතරෙන් එකතු කරලා ලෝකයට හම්බ වෙන රූප ආයතනය. ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තේ ආහාර නිරුද්ධ වෙනවා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තේ හේතු නිරුද්ධ වෙනවා කියලා දැකලා අවිද්‍යා, කර්ම, තණ්හා අයින් කළා. ලෝකයේ පංච උපාදාන ස්කන්ධයේම නිරුද්ධය දක්වනවා. නමුත් අපි එහෙම බලන තැනක තියෙන පංච උපාදාන ස්කන්ධය නෙමෙයි ස්කන්ධයන්ගේ සතර ආහාරයෙන් ඇතිවීම නැතිවීමයි තියෙන්නේ. ඒ දකින එක තමයි පංච උපාදාන ස්කන්ධයක වයින්නේ අර අවිද්‍යා, කර්ම, තණ්හා කියන කෙලෙස් ටික අතහැරෙන්නේ. නමුත් ඒ හතර ආහාරයේ ඒ කියන්නේ හේතු නිසා හටගෙන හේතු නැති වෙන ධර්මතාවයේ තියෙන තැනක අවිද්‍යා, කර්ම, තණ්හා කියන අධ්‍යක්ීමෙන් බලලා හුරු කම නිසාම අද අපි මේ සිද්ධියට තර්ක කරන්නේ තාම මෙහෙම කියන එකක් තියෙනවා. ආශ්‍රය කියලා කියනවා. එතකොට ඒ නිසායි අපිට පුළුවන්කම තියෙන්නේ කෙනෙකුට ඕන්න මේ ජීවිතේම අනාශ්‍රව වෙන්න පුළුවන්. අවිද්‍යා, කර්ම, තණ්හා නැති කරන්න පුළුවන්කම තියෙන්නේ අද පංච උපාදානස්කන්ධය කියන එක හදාගන්න නිසා. පංච උපාදානස්කන්ධය කියන එක පෙර හේතු ටිකට හදාගත්ත එකක් වුණොත් අද අපිට පුළුවන්කම ලැබෙන්නේ පංච උපාදානස්කන්ධයට උපාදාන නොවී ඉන්න විතරයි. පංච උපාදානස්කන්ධ දුකෙන් මිදෙන්න බෑ. මුලින් ගන්නගෙන ඒක. නමුත් පංච උපාදානස්කන්ධය කියන තැනදී අපි හොඳට දකින්න ඕනේ පංච උපාදානස්කන්ධය ඇති වෙනවා කියන අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර කියන කාරණා ටිකකින්. එතකොට ඒකද මේ පටන් ගන්නම අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර නිසා නම් පෙර ජීවිතේ අවිද්‍යා, කර්ම, තණ්හා නිසා නම් දැන් ආහාර දැන් පටන් ගන්න ඕනේ ආහාර කියන තැන. ආහාර, අවිද්‍යාව, කර්ම, තණ්හා. ආහාරය පිළිසිඳ නොදන්නාකමයි අවිද්‍යාව කියන තැනින් ආයෙ පටන් අරගන්න තියෙන්නේ. අවිද්‍යාව ආහාරය පිළිසිඳ නොදන්නාකම අවිද්‍යාව, ඒ නිසා කර්මය, ඒ නිසා තණ්හාව. කර්මය අතරමැදි එක්ුනේ ඒ කියන්නේ පොළවේ තියෙන පස් ටික අපිට කන්න බෑ. කන්න පුළුවන් මට්ටමට මාධ්‍ය කරනවා අල්ලපතලා කවුද කියන. ඒ වගේ සතර ආහාරයට තණ්හාව යෙදෙන්න බෑ. ඇත්ත නොපෙන්න වැරද්දක් පෙන්නලා අවිද්‍යාව සුත්‍රය කරන පුද්ගලයේ කෙට මිනිස්සේ කෙට රත්තරන් හැටියට චේතනාවෙන් තමයි කරවන්නේ. කරලා ඉවරලා තමයි තණ්හාවේ අලවන්නේ. එතකොට අපි මොන හරි දෙයකට ඇලෙනකොට අවිද්‍යාව, කර්ම, තණ්හා කියන ටික තියෙනවා. ඒකදී රූපය හම්බ වෙන එක නැති. රූපය හම්බ වෙනවා කියන්නේම කෙලින්ම ඕගනීය, යෝගනීය තණ්හාව ඇති වෙන්න සුදුසු තත්ත්වය හදලා තියෙනවා. ඊට පස්සේ තණ්හාව ඇති වෙනවා. තණ්හාවට කෙලින්ම ඇති වෙන්න බෑ. තණ්හාව ඇති කරවන්න පුළුවන් තත්ත්වයක ඉස්සෙල්ලා හදනවා. අවිද්‍යාව, කර්ම දෙකෙන් කරන්න මොකද තණ්හාව ඇති කරන්න පුළුවන් මට්ටම හදනවා. එයාගේ කෘත්‍ය එතනින් ඉවරයි. ඊට පස්සේ තණ්හාව මොකද කරන්නේ? අභිලේපනාර්ථයෙන්, ඇලෙනාර්ථයෙන් එයාගේ කෘත්‍ය ටික කරනවා. ඊට පස්සේ හොඳට උපාදාන වෙච්ච, තවව අහුවෙච්ච වස්තුවක් අපිට හම්බෙලා ඇති ලෝකේ අන්තිමට මේ මොකද්ද? අවිද්‍යාව, කර්ම, තණ්හා කියන කෙලෙස් පිටේ කෘත්‍ය. සතර ආහාරයේ විතරමයි උතන තියෙන්නේ, වෙන මුකුත් නැහැ. සතර ආහාරයට තමයි තුන් භූමියක්ම හදලා තියෙන්නේ අපිට. අපි ගාව තියෙන අවිද්‍යාව, කර්ම, තණ්හා කියන කෙලෙස් ටික නානත්තේ. එහෙම නැතුව වෙන එක විදිහේ පංච උපාදාන ස්කන්ධවල ගොඩ නැහැ. කෙලෙස් වල නානත්තයක් තියෙන කාම භූමියේද සතර ස්කන්ධ ටික
ඒ සතර ආහාරය අවිද්‍යාවේ කර්මයේ තණ්හාවේ නානත්වයේ මත වෙනස් වෙනස් විදිහට හම්බ වෙලා. රූප භූමිය කියන කොටත් එහෙමයි අරූප භූමිය කියන කොටත් එහෙමයි. අන්තිමට සතර ආහාරයේ පහන වූ ඡන්දේ පහන වූ ප්‍රේමයේ පහන වූ තණ්හාව කියන සිද්ධි ටිකයි උතන් තියෙන්නේ. සහතන් වහන්සේ කියලා කියන තැන විතරයි මොකද්ද? සතර ආහාරය හැටියට දන්නවා කියන ටිකයි. ඉතින් මෙතෙන්දී ලෝකේ කවදාහවත් තේරුම් ගන්නට සීමිකුන්වත් නොගිවිරු නිවන කියලා කියන්නේ ලෝකෙට සුදුසු පුළුවන් එක දෙයක් විතරයි. පංච උපාදානස්කන්ධයට උපාදාන වෙනවා කියන තැනකිනුයි පංච උපාදානස්කන්ධයට උපාදාන නොවි ඉන්නවා කියන තැනකිනුයි කතා කරන්න විතරයි ලෝකෙට පුළුවන්. තේරෙනවද? පංච උපාදානස්කන්ධයට උපාදාන වෙනවා කියන කාරණාව හරි. ඒක පේනවා. පංච උපාදානස්කන්ධයට උපාදාන නොවෙන්න මොකද්ද කරන්න ඕනේ කියන කාරණාව ගත්තොත් පංච උපාදානස්කන්ධය පිළිම ගන්න ඕනේ. පංච උපාදානස්කන්ධය ඇත්ත නොවෙන්න ඕනේ. පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම දකින්න ඕනේ. කියන සිද්ධිය විශ්යයි ලෝකෙට. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයට උපාදාන නොවෙන්න පංච උපාදානස්කන්ධය ඇත්ත වීමමයි නම් උපාදානයි. පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම දකින්න ඕනේ කියනකොට පංච උපාදානස්කන්ධය ඇති වෙන හා නැති වෙන හැටි කියනකොට එයාට හම්බ වෙන්නේ ආපහු ස්කන්ධය සහ කෙලෙස් කියන ධර්මතා දෙක එකතු කරලායි මේක හදාගෙන තියෙන්නේ. මෝඩ කමිනේ මෙහෙම රූපයක් හදාගෙන තියෙන්නේ. කියන ඇත්ත පෙන්වන්නේ. ඒ නිසායි මේක පිළිගන්නේ මේක ඇලෙන්න එන්නේ නැත්නම් අපි අන්තිමට අපේම ඡායාවට ලැබුණා තියෙන කියන උත්තරයක් එන්න වෙනවා. අපි ලෝකෙ දෙයකට නෙමෙයි තණ්හා කරලා තියෙන්නේ. අපි අපේම මනසටයි තණ්හා කරලා තියෙන්නේ. කියන උත්තරයක් එන්නවා. ලෝකේ තියෙන දේවල් වලට නම් තණ්හාව තියෙන්නේ. මේකටයි තියෙන්නේ. ඡායාවට. අපි අපේම ඡායාවටයි මේ රැවටලා තියෙන අපි අපේම දිව හපාගෙන කාලා තියෙන්නේ. කියන උත්තරය එන්න වෙනවා අන්තිමට. ඒ කියන්නේ අපි ලෝකයේ උපද්දවලා ඒකට අපි අතුරු කළා. ඒ කියන්නේ දුක උපද්දවාගෙන දුක් විඳලා තියෙන කියන එකක් වෙන්න වෙනවා. ලෝකෙ කියන දෙයකට නම් තණ්හා කළේ ලෝකෙ කියන දේ විපරිණාම වෙනකොට නම් දුක ආවේ අපේ දුකට හේතුව වෙනවා බාහිර ලෝකෙ ටිකක් හරි. නමුත් දුක කියන එකට වගකිය යුතු තමන්ම නම් තමන් දුක උපද්දවාගෙන දුක් විඳලා තියෙන කියන තරකට එන්නේ ඒකයි දුකේ කලකිරෙන්නේ අම්දාසකදී. එදාට තමයි හරියටම දුකේ කලකිරෙන්නේ. කාටවත් ඇඟිලි දික් කරන්න බැරි එතකොටයි. නමුත් දැන් මේ හාමුදුරුවෝ හින්දා මට දුක එන්නේ. ඉතින් ඒ හාමුදුරන්ට ගහන්න බයින් එක සුදුසුයි මට දුකෙන් මිදෙන්න. කියන දර්ශනේ තියෙනකම් එහෙම නොකරනවත් නෙමෙයි. ලෝකේ පැවැත්ම අද ඒකයි. ඒ කියන්නේ දරුවන් නිසා නම් දුක එන්නේ. දරුවන් අයින් කරගන්න දුක නෑ. දුක නෑ. දැන් ඒකේ අනිත් පැත්ත නෙමෙයි දරුවන් නැති වෙනකොටනේ දුක. එතකොට මෙතනදී උත්තරයක් එන්න වෙනවා පංච උපාදානස්කන්ධයේ දුක නම් දුක උපද්දවාගෙන දුක් විඳින කියන දවසක් එන්න වෙනවා අපිට. ඒ දුක අපි උපද්දවාගත්තේ අපේම අවිද්‍යාව, අපේම කර්මය, අපේම තණ්හාව නිසායි. අපිම දුක උපද්දවාගෙන මේ දුක් විඳලා තියෙන්නේ. එහෙනම් අපි ගාව තියෙන කෙලෙස් වලට බාහිරින් දුකක් ඉපදෙන්න බෑ එන. මොකද අපි ගාව තියෙන කෙලෙස් වලට අපිට දුක් විඳින විදිහේ මේ මහ භූත හැදෙනවනම් හරි ප්‍රශ්නයක් නෑ. මහ භූත අසාධාරණයි නේද? එකකට හිතන්නකො අපි ගාව තියෙන අවිද්‍යාවට, කර්මයට, තණ්හාවට අපිට දුක එන විදිහට මහ භූත හැදෙනවද? ඒක නික හතර බීජ කතාවක් වගේ වෙනවා. එතකොට නමුත් මහ භූත නැත්තම් හතර ආහාරයේ තියෙන තැනට හතර ආහාරයේ තියෙන්නේ අපේ අවිද්‍යාව කර්මය නිසා අපිට ඇලෙන්න පුළුවන් විදිහට හදාගෙන. මොකද මේ තණ්හාවේ ස්වභාවය, අවිද්‍යාව කර්මයේ ස්වභාවය තමයි හැම වෙලාවෙම සතුට වෙන්න කියලා කරන දේ දුක එන්නේ. දැන් උදාහරණයක් ඇටියට ගන්න අපි කියමු දැන් ලෝකේ කෙනෙක් ලස්සනට මල් වවලා, ගෙවල් ලස්සන කළා, ප්ලේන් කළා, ලස්සනට ගෙවල් හදාගන්න. ඇයි
එහෙම කෙරුවාම හිත හරි සතුටුයි. හිත ඇලෙනවා. නමුත් එයා දන්නේ ලෝකේ කලකිරෙන්නේ නැති වෙන්න. කලකිරෙන ලෝකෙ මිදෙන්නේ නැති වෙන්න එයාට උපායක් කරගෙන මේ ඉන්නේ. කියන එක එයා දන්නේ. දැන් හුදු ලස්සනට තට්ටු 3-4 ගියක් දොරක් හැදුවා කියන්නකෝ. ගියක් දොරක් හැදුවාම එයාගේ හිතට ආසයි, එයා ඒකේ ඇලෙනවා, එයා සතුටු වෙනවා. එයා ඇලිලා සතුටු වෙලා ඒකේ ඉන්නවා කියලා කියන්නේ මොකද වෙන්නේ? කවදාවත් අනිත්‍ය වෙන දේ පේන්නේ, දුක එන බව පේන්නේ නැති කරලාගෙනයි මේ තියෙන්නේ. මොකද අනිත්‍ය බව දැක්කොත්, වෙනස් වෙන බව දැක්කොත්, දුක එන බව දැක්කොත් කලකිරුණු ලෝකෙ ඉන්නේ නැති. ලෝකෙ මිදෙන්න මගක් හොයයි. නමුත් එයා දන්නේ ලෝකෙ මිදෙන්න මගක් හොයන එක එයාම වහගෙන. එයාම දුක එන විදිහට, දුක එන පරිසරයෙන් Tamante මිදෙන්න බැරි වෙන විදිහට තමන්ම අපිටම වලක් කපාගෙන නේද තියෙන්නේ කියලා පේන්නේ. අවිද්‍යාව කියන්නේ ඒකයි. අවිද්‍යාව කියන්නේ මම ලස්සනට සතුටින් ඉන්න මේ ටික කරලා තියෙනවා. මට මේවා තියෙන්න ඕනේ සතුට වෙන්න කියන තැනක. නමුත් එයා දන්නේ මට මේ දුක මම දුක්ඛ ලක්ෂණය නේද වහන්නේ. දුක්ඛ ලක්ෂණය නේද වැහිලා තියෙන්නේ. අනාත්ම ස්වභාවය නේද වැහිලා තියෙන්නේ. එතකොට ආදීනෝ ස්වභාවය නේද වැහිලා තියෙන්නේ. මේව වැහිලා තියෙන තාක් මේ දේවල් වල හිත ඇලෙනවා. ඇලෙන්න මේ මිදිලා යන්න තියෙන පාර වැහෙනවා. අනේ මම ජරා මරණ දුකෙන් මිදිලා යන්න තියෙන. මාවත වැහුව වෙන කවුරුත් නෙමෙයි නේද? තමම නේද කියන එක පේන්නේ. ලෝකෙ කිසි කෙනෙකුට පේන්නේ නැහැ අවිද්‍යාව කියන්නේ ඒක. හැමෝම සතුටු වෙනවා. හොඳ මල් පෝච්චි, මල් වත්තු, ගෙවල්, දොරවල්, තට්ටු ගණන් හදලා මෙවුවා කළා නැත්තම් ධනෙ වැඩි වෙන්න සතුටු වෙනවා. එයා දන්නේ සතුටු වෙන්න දන්නේ වැඩි වෙන්න සතුටු වෙනවා. සතුට වැඩි වෙනවා කියන ඇලීම වැඩි වෙන්න. නිදීම අඩුයි. මිදෙනකම ඈතට යන්නේ. විමුක්තිය ඈතට යන්නේ. ජරා මරණ දුකෙන් නිදීම ඈතට යන්නේ කියලා ඈතට එන්නේ නැහැ. එයා මෙහි සතුටු වෙනවා. නමුත් අන්තිමට වෙන්නේ අර බුදුරජාණන් වහන්සේ දේශනා කරන දිසෝ දිසං යන්තං කයිර හතරකට යම්සේ විනාශයක් කරයින. හදා නොගත් තමන්ගේ හිත ඉබඳු විනාශයක් කරනවා කියලා. හරියට මේ ටිකමයි මේ වෙලා තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධ දුක කියනකොට අපේ තියෙන අවිද්‍යා කර්ම තණ්හාව නිසා උපද්දවාගෙන දුක් විඳලා මිසක අන්තිමට ප්‍රකට වෙන්න ඕනේ ධර්මතාවය. අපේ කෙලෙස් වලට බාහිර ලෝක කියන්නේ අපේ සම්බන්ධයකින් තොරව මහ භූත රාශි වෙලා දුක ආව කියන කාරණාව ගන්න එපා. වෙන්නේ මහ භූත තියෙන තැනක අපේ කෙලෙස් ටිකට අපි හදාගත් රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ දෙකින් තමයි අපි දුක් විඳලා තියෙන්නේ. ඒකයි අන්තිමට දුකේ කලකිරෙන යම් දවසක ජර මම කියන්නේ පළඟැටිය පහනට පැනලා දුක් විඳලා මිසක පහන ඇවිල්ලා ගියේ හැදෙන්නේ දුක උපද්දලාගෙන දුක් විඳලා තියෙනවා. ඔය ස්වභාවය දක්කොත් යම් කෙනෙක් දුකේ කල නොකිරුණොත් තමයි පුදුනේ. නමුත් ඒක සීල සංස්කාරය අනිත්‍යයි කියලා දකින්න හරියට සතර ආහාරය ඒ විදිහට දකින්න ප්‍රතිනිසා හටගත් එක ප්‍රතිනිර්දන නිරුද්ධ වෙනවා කියන අපි මෙච්චර කාලයක් දැකපු හැම රූපයකම අනිත්‍ය පෙනේ හැම කාරණාවක් කරගන්න. අපි මෙච්චර කාලයක් අහපු හැම සද්දයකම අනිත්‍ය පෙනේ. අපිට රූපයක අනිත්‍ය පේන, සද්දයක අනිත්‍ය පේන තැනක ධර්මතා ටික තමයි ප්‍රත්‍යයෙන් හටගත්තු දේ ප්‍රතිනිරුද්ධ නිරුද්ධ වෙලා. ආහාර නිසා හටගත් එක ආහාර නිරුද්ධ නිරුද්ධ වෙලා. ආහාරය නිසා හටගත්තු දේ ආහාර නිරුද්ධ නිරුද්ධ වෙනවා කියලා නොදන්නා කම නිසා මුල් කාරණාව කරගෙන ඒ අවිද්‍යා කර්ම සංහස කියන ටිකෙන් අපි ඒ රූපායතේ නම් කරගෙන ඇති. නමුත් ආහාර නිසා හටගත් එක ආහාර නිරුද්ධ වෙනකොට අපිට තේින්නේ අපේ යහින් අනිත්‍යයි. නමුත් සියලු සංස්කාරයෙන් අනිත්‍යයි කියලා කියන්නේ අපිට මොන හැකට පෙවුනත් පේන හැම දෙයකම අනිත්‍යය දකින්න මෙතෙන්ට හිත තියලා. අන්න ඒ වගේ ධර්මතාවයක් ගැනයි තියෙන්නේ. ඉතින් ඔය මම ගොඩක් මතක් කරුවේ ලෝකෙට පුළුවන් පංච උපාදානස්කන්ධයකට උපාදාන වෙන්න පංච උපාදානස්කන්ධයකට උපාදාන නොවී ඉන්න උපාදානයි. හැබැයි පංච උපාදානස්කන්ධයකට උපාදාන නොවී ඉන්න උත්සාහවත් වෙනවා කියන තැන උපාදානයෙන් මිදිලා නැහැ කියන එක දන්නේ. පංච උපාදානස්කන්ධයේ පිළිගැනීමම උපාදානයි. එහෙම මිදෙන්න බෑ. මේ එතකොට ඒකට තියෙන එකම දේ තමයි
පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම දැක්කොත් විතරයි ඒකයි නිදසු ආර්ය මොනවට දුක් දෙවීම පිණිස පවතින පංච උපාදානස්කන්ධය ඇතිවීම නැතිවීම දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන උද්‍යත්ත ගාමී පච්චාව ඒක ලේසි විද්‍යාවක් නෙවෙයි පටිච්ච සම්පදායම යන්තිමට එන්නේ හිතාද කල්පනා නොකරේ හේත් අනුසය වශයෙන් පවතින. හිතාද කල්පනා නොකරේද නොසිතාද කල්පනා කෙරේද නොසිතාද කල්පනා නොකරේද හේත් අනුසය වශයෙන් පවතින. එතෙන්දී අර තියෙන tie තමයි ලෝකේ තුල උප්පත්ති ශනේ ඉඳලා පැවැත්මක් නැතිවීමක් කියන කාරණාව පංච උපාදානස්කන්ධයක්මයි. එතකොට පංච උපාදාන ලෝකෙ තුල පංච උපාදානස්කන්ධයක්මයි. එතකොට මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ තුල ඇලෙන්න බැඳෙන්නත් ඒ තුල මිදෙන්න ධර්ම උත්සාහයකුත් තියෙනවා මිසක කවදාවත් නොහටගත්තු තැනකින් ලෝකයේ ඇති වෙන නැති වෙන තැනකින් දකින්න බැරි වීම ගැන පුදුමයක් නෑ ලෝකෙට. ඉතින් මම මේ කතා කරන දහමේ විශාල වෙනසක් මමම දකිනවා. ඒ කියන්නේ ලෝකයේ ඇති වෙන නැති වෙන හැටි කියනකොට ඇති වෙච්ච එක නැති වීමක් නෙවෙයි මම මේ කියන්නේ. ඇති වෙන හැටි හා ඇති වෙන බව නැති වෙන හැටි ගැන. ලෝකයක් ඇති වෙන හැටි දැන් ඇති වෙන හා නැති වෙන හැටි කියනකොට අපිට උත්තරයක් හම්බෙනවා දැන් මේ හටගත්ත ගහ ඇති වෙච්ච එකක් මේ ගහ කොළයි මුළු යලයි කපලා විනාශ කරුවොත් නැති වෙනවා කියලා ඇතිවීම නැතිවීම කියනකොට ඕකයි අපි දෙහි කරගන්නේ. නමුත් ඇතිවීම නැතිවීම කියනකොට ගහක ඉපදෙන ස්වභාවයට ඇතිවීමයි. ගහක නොයිපදෙන ස්වභාවයට නැතිවීමයි. කියන තැනින් තමයි නියම ඇතිවීම නැතිවීම කියන එක ගන්න වෙන්නේ. පංච උපාදානස්කන්ධයක ඇතිවීම නැතිවීම කියනකොට ඇහත් රූපය චක්කුඤ්ඤා තුන්දෙනාගේ එකතු ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා හට ගන්නවා මේ නාම රූප නිසා විඥානය හට ගන්නවා කියලා පංච උපාදානස්කන්ධයක ඇතිවීම සහ ඒ තුන්දෙනාගේ වෙනකොට ස්පර්ශ නැති වේදනා සංඥා චේතනා නැති නාම රූප නැති විඥාන නැති වෙනවා කියන නැතිවීමත් කතා කරනවා. ඔය කතා කරන්නේ අපි මේ ගහේ මේ ගහ හටගත් එකක් කියලා මේ ගහ කපලා කොටලා කොළතු මුල් එක විනාශ කරුවොත් නැති වෙනවා. ගහේ ඇතිවීම නැතිවීම ගැන කතා කරා. ඒ කියන්නේ ගහ කියන්නේ කොළයි අතුයි ඉති මුළු යෝවා ගහ. ඔය ගහ ඇති වෙලා තියෙන මුල් ටික නිසායි කඳ ටික නිසායි කොළ ඒව ටික ඇති වෙන්නේ පුතු ටික නිසායි ඔන්න ඒව ටිකමයි අපි කතා කරගෙන තියෙන්නේ. ඔව් තියෙන ගහේ තමයි ඇතිවීම ගැන කියලා තියෙන්නේ. ඊට පස්සේ ඔය හේතු ටික කපලා කොටලා ගින්දර දෙමු නැති වෙනවා කියලා වෙන ගහේ ඇතිවීම නැතිවීම ගැන කිව්වෝක. ඒ වගේ පංච උපාදානස්කන්ධය ඇහැ රූප චක්කු විඥාන තුන්දෙනාගේ එකතු ස්පර්ශය නිසා වේදනා සංඥා චේතනා මේ නාම රූප නිසා විඥානේ කියලා දැන් මේ ගහේ විස්තර ටිකක්මයි කියන්නේ. ඇහැ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ තමයි පංච උපාදානස්කන්ධය ඇති වෙන්නේ ඇහැ රූපේ චක්කුනේ ඔය විස්තර ටික. ඒක කපලා කොටලා ගහ නැති වෙනවා කියලා බැලුවා. ඒ කියන්නේ ඇහැ රූප චක්කු විඥානය තුන්දෙනා නැති වෙනකොට ස්පර්ශ නැති වෙනවා කියලා උඹලු. ඔන්න ඇතිවීම නැතිවීම. ඔය ඇතිවීම නැතිවීම තුල බලන්න ඇති බව තුල ඇති බවකින් පටන් ගත්ත ඇතිවීමකුයි ඒ තුල නැතිවීමකුයි නෙමෙයිද කිව්වේ කියලා අපි. දැන් මේ ගහේ මුල අතු කොළ ඒවට කියලාමනේ බලලා තියෙන්නේ අපි. නමුත් සැබෑවටම ගහේ ඇතිවීම නැතිවීම ගැන බලන්න වුණොත් අපිට බලන්න වෙන්නේ මේ ගහක් හදන බීජයක් පොළොවේ තියෙන පස් ඔය කියන කාරණා පස් දියගෙන තුනන් හතරක් මේ බීජය කියන මේ හේතු ටික නිසා හේතුයි ප්‍රත්‍යයයි නිසා ප්‍රත්‍ය සාධාරණ අර්ථයෙන් පස් දියගෙන තුනන් හතරක් හේතු ඒ ගහේ බීජාංකුරේ වූ හේතුව මේ ටික නිසා ගහක් හැදෙන හැටි
මේ බීජේ හෝ නැති වුණොත් පටිඝාපෝ තේජෝ වායෝ කියන සතර ආහාරය හෝ නැති වුණොත්. නමුත් ආහාරයේ තියෙනක නැති කරන්න බැරි නිසා ආහාරයේ තියෙන තැනක මේ බීජය නැති කළා. ගහ නූපදෙන්න හැදීම කියන කාරණා ටිකක් ගන්නදී නේද? ඒ වගේ පටිඝාපෝ තේජෝ වායෝ වගේ කන බොන ආහාර, ඒ කියන්නේ අපි කියමු සතර ආහාරය, කන බොන කබලින්ක ආහාර, පස් ආහාර, මනෝසංචේතන, විඥාන ආහාර කියන උන ආහාර ටික. ඊට පස්සේ මේ ගහ හැදෙන්න තියෙන බීජ වගේ අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන හේතු ටික. ඒව හේතු. මේ හේතු ප්‍රත්‍ය දෙකම එකතු කරගෙන ස්කන්ධය පංච උපාදාන ස්කන්ධය හැදෙන හැටි. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන මේ ආහාරත් හේතු නැත්නම් අපි කියමු මේ දෙකේ උදව් වෙලා මේ පංච උපාදාන ස්කන්ධය ඇති වෙන්නේ ඕන ඇතිවීම. දැන් බලන්න. එයා අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන ටික නැති කරලා. මොකද දැන් බීජ නැති කරලා මිසක පොළොව නැති කරන්න බෑනේ. ඒ නිසා සතර ආහාරය කියන ටික පැවැත්ම දිව්‍ය ටිකක් තියෙන්න වෙනවා. අවිද්‍යා, කර්ම, තණ්හා කියන හේතු ටික නැති කළොත් අපිට ගහගුණ උපදීමනේ කරන්න ඕනේ. එතකොට මේ පංච උපාදාන ස්කන්ධයෙන් හටගන්නේ සතර ආහාරය කියන තැනක කියලා හරියට බැලුවොත් දැන් නෙමෙයිද පංච උපාදාන ස්කන්ධය තියෙන්නේ තියෙන්නේ. එතකොට එතනදි වෙනවා මොකද්ද? ජාති නිරෝධෝ. ඉපදීම නැති කරලා තියෙන්නේ. පංච උපාදාන ස්කන්ධයක නොහට ගැම්මක් කරලා. දැන් අර මේ හටගත්ත ගහක නැති කෙරුවා කියලා. නොහට ගැම්ම කරන්න කලා නෙමෙයි. මොකද ඒ පොළොවක් තියෙනවා නම් ඒ විදිහේ බීජයක් තියෙනවනේ හැදෙනවා. දැන් බීජයි නැති කරලා තියෙනවා. ඒක ඔක්කොම නැති කරන්න ගියේ නැහැ. අපිට ඕනුනේ ගහේ නැතිවීමනේ. එතකොට අද පංච උපාදාන ස්කන්ධයක ඇතිවීම නැතිවීම බලනවා කියලා ලෝකේ එක්ක හුස්ම පාර ඇතිවීමයි, ආස්වාදය ඇතිවීමයි, ප්‍රසවාසය නැතිවීමයි කියයි, නැතිනම් උපදින හැම හිතකම ඇතිවීමයි නැතිවීමයි කියයි. මොකද මේ හැම එකකම බලන්න මේ ගහත් ගැන කියන සිද්ධි ටික නෙමෙයිද තියෙන්නේ කියලා. නැත්නම් ඇහැයි රූපයි චක්කු විඤ්ඤාණය තුන්දෙනාගේ ස්පර්ශයයි මේ තමයි පංච උපාදාන ස්කන්ධය තියෙන්නේ. ඇහැ රූප චක්කු විඤ්ඤාණය නැතිනකොට පංච උපාදාන ස්කන්ධය නැති වෙනවා කියලා ඇතිවෙච්ච එක නැති බව කියලා ඇති. කනයි ශබ්දයි සෝත විඤ්ඤාණයයි මේ පංච උපාදාන ස්කන්ධය තියෙන්නේ. කනයි ශබ්දයි සෝත විඤ්ඤාණය නැතිනම මේ පංච උපාදාන ස්කන්ධය නැති වෙන කියලා ඇති දෙයක නැති බව කියලා ඇති. නමුත් ඕක නෙමේ නිදොස්සු ආර්යෝ මොනවද දුක්ගේ විවිධ පවතන පංච උපාදාන ස්කන්ධය උදේවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන පැහැදිලිවම තියෙනවනේ. උදේ විඥාණයට මොකද සමපනස ලක්ෂණයෙන් යුත් උදේ විඥාණය. අවිද්‍යාව රූපය ඇතිවෙන්න හේතු පහයි. අවිද්‍යාව, කර්ම, තණ්හා, ආහාර මේ ධර්මතා හතර නිසා නේද පංච උපාදාන ස්කන්ධය ඇති වෙන්නේ කියන එක නොදන්නා කමම හේතුවක් කියලා පායි. ඔය වගේම රූපයට පහයි, වේදනාවට, සංඥාවට, සංකාරට, විඥාණයට පහයි. පස්තර පහ 25යි. ඥායට පහයි. ඔය පහම නැති වුණොත් අවිද්‍යාව නැති වුණොත්, කර්ම නැති වුණොත්, තණ්හාව, ආහාර ප්‍රතිලක්ෂණ නොදෙක. ඒ කියන්නේ පහම නැති වුණොත් කියලා කියන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හටගත්තේ ආහාර නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා ආහාර නිරෝධයක් දකිනවා. ආහාර නිරෝධය දැකීමම අවිද්‍යාව නැති වෙලා, ඒකම කර්ම නැති වෙලා, ඒකම තණ්හාව නැති වෙලා මේ ධර්මතා හතරේ නිරෝධය සිද්ධ වෙනකොට අර ස්කන්ධය හටගත්තු දේ නැති වෙනවා කියලා ඇතිවෙච්ච දේ නැති වෙන බව දකිනකොට ඇති වෙන බව නැති වෙන හේතු ටික නැති වෙනවා. තේරුණාද? ඇතිවෙච්ච ආහාර ප්‍රත්‍යයෙන් හටගත් එක ආහාර නැති වෙනකොට නැති වෙනවා කියලා දකිනකොට පංච උපාදාන ස්කන්ධය ඇති කරන හේතුව නැති වෙනවා කියලා දකිනකොට පස්සෙනියක් නෑ. මේ ටිකේ ප්‍රතිඵලය තමයි පංච උපාදාන ස්කන්ධයෙන්ගේ නොයිපදීම, නොහට ගන්න වෙනවා. මේ ඇතිවෙච්ච එක නැති වෙන, ඇති වෙන හා නැති වෙන හැටි බලනකොට ඔක තමයි කියන සිද්ධිය. ඒක ලෝකෙට ටිකක් අමාරු සිද්ධිය. මොකද පුරු වෙලා තියෙන්නේ කෙලෙස් ඇතුලේ ක්ෂණික උත්තර.
මොකෙන්ද? ආහාරය නිසා නෙමෙයි ආහාරය හැටියට පිළිසිඳ නොදකින කමමයි අවිද්‍යාව. කියලා කියව ටික තේරුන්නේ. ඒක කිව්වෙත් ඔකම තමයි. ඒකයි ප්‍රතිසන්දීන ඉස්සංග උපාදාන පංචක. එහෙම කිව්වොත් වැරදි. නෑ මේක විදිහට. ඔව්. එක්කම ප්‍රතිසන්දීන උපාදාන පංචක කියන්නේ ඒක ආහාරය ප්‍රතිසන්දීන උපාදානයි කියලා කියන්නේ කාම භූමි, කාම ධාතුයි. රූප ධාතුයි, අරූප ධාතුයි. එතකොට ඒ කාම ධාතුව කියනකොට රූප ධාතුව, අරූප ධාතුව කියනකොට කෙලෙස් ටික නිසා මේ ප්‍රතිච්ඡ අවස්ථාවක් ගැන මම කියන්නේ. ඒක ආහාරය නොදන්නා කම. ඒක අවිද්‍යාවනේ. ආහාරය හැටි දැන ගැනීම විද්‍යාව. ඒ සම්බන්ධ බාහිර උපකාරයක් අවශ්‍ය වෙනවා. මොකද්ද බාහිර උපකාර? ඒ විද්‍යාවට ඒ සඳහා නුවණ විතරමයි අවශ්‍ය. වෙන බාහිර ආභ්‍යන්තර කතාව කරන්නේ මොකද සතර ආහාරය කියන තැනකින් පනවලා තියෙන්නේ. සතර ආහාරය කියන ටිකේදී කබලින් ආහාර, පස්ස ආහාර, මනෝ සංජිතනාද විඥාන ආහාර කියන සතර ආහාරය කියනවා පුරාණ කර්මප්‍රත්‍යයෙන් හටගත්ත. සංකේ පුරාණ කර්මප්‍රත්‍යයෙන් හටගත්ත කියනකොට පංච උපාදාන ස්කන්ධයක් ඇඳගන්න එපා. ඉස් කෙටියෙන් ගත්තාම ස්කන්ධ ටික සතර ආහාරය විතරයි තියෙන්නේ. අද අවිද්‍යා කර්ම තණ්හා ටික නිසායි අපිට පංච උපාදාන ස්කන්ධයක් හම්බ වෙන්නේ. ඉතරයි. කියන නිසා ස්කන්ධය හටගන්න. කිනාගේ කෙලෙස් මට්ටම් වලට ප්‍රකට වෙන මට්ටම් තමයි ලෝකේ කියලා නම් කරගන්නේ. ඒකම තමයි උපාදානය කියන්නේ. උපාදානය කියන්නේ. ඒකයි එතන උපාදාන ස්කන්ධ නොයි පෙර කර්ම ප්‍රත්‍යයෙන් හටගත්තේ ස්කන්ධ මට්ටමක් වූ නිසායි අද අවිද්‍යාව තණ්හාව නැති කරලා කෙලෙස් නැති කරලා ස්කන්ධ පරිහරණය කරන ජීවිතෙන්න පුළුවන්කම තියෙනවා. අපි මේ මම ඔක ගත්තේ කෙනෙක් එහෙම බෑ කියන එක මොහොතකට හරි පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අප්‍රියපන්නය කියන මතේ මාර්ගසිත හෝ ඵලසිත හෝ පහළ වෙනවා කියන මට්ටමකට හෝ කෙලෙස් අයින් කරලා ස්කන්ධ පරිහරණය කරන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රතිසන්දි වශයෙන් පංච උපාදාන ස්කන්ධයක් හට නොගෙන ඒ කියන්නේ පුරාණ ප්‍රත්‍යයට හේතුවට ඵලයේ හැටියට හතර ආහාරය ලැබුණ නිසා මිසක පංච උපාදාන ස්කන්ධයක්ම ලැබුණා නම් මොන විදිහට ඒක කරන්න බෑ කියන එක. එහෙනම් ඒ කාරණා විද්‍යමානයි පංච උපාදාන ස්කන්ධය කියන එක. අපි පංච උපාදාන ස්කන්ධයක් පරිහරණය කරන ලෝකයක් පරිහරණය කරන ලෝකෙත් අතුරු කරන්නේ හතර ආහාරයේ තියෙන තැනක වර්තමාන අවිද්‍යාව ඒ ආහාරය පිළිතුරු නොදන්නා කම නිසා අවිද්‍යා කර්ම කියන මේ කෙලෙස් ටිකත් එක්ක එකතු කරලා එකතු වෙලා කියන එක. ඒකයි කෙලෙස් ටික දුරු කරලා ලෝක නිරෝධ කරලා ලෝකෝත්තර වෙලා හතර ස්කන්ධයක් පරිහරණය කරන්න. පංච ස්කන්ධයක් පරිහරණය කරන්න. දිවි කෙලවර කොට ඇති වේදනාව, කය කෙලවර කොට ඇති වේදනාව දෙමින් අයින් කරන්න. කීනම් පුරාණ නවන්නත් සම්භව පුරාණ කර්මපතෙන් හටගත්ත ටිකක් වෙනවා. අලුතෙන් එකකුත් නැහැ. කියන ටික කියන්න සුදුසු. ඇයි අලුතෙන් ටික තමයි අවිද්‍යා කර්ම තණ්හා කියන ටික තමයි අලුත්. ඒ ටිකක් නෑ. පුරාණ කර්මෙන් හටගත්ත කියලා කියේ මොකද මේ ආහාර ටික. ආහාර. එතකොට කීනම් පුරාණ නවන්නත් සම්භවම් කියනකොට පුරාණ කර්මෙන් හටගත් සතර ආහාරයේ වෙච්ච නැත්නම් ස්කන්ධ ටිකක් නිරුද්ධ වෙනවා. අද මේ ඒ ආරම්භය තියෙන අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකක් නැහැ.
නිබ්බන්ත දීලා යතයන් පුදීපෝ වේ දීරේ නැන්ති පහනක් නොගේ නිවෙනවා. අලුතෙන් යන ටිකක් නෑ පුරාණ කර්මෙන් හටගත්ත ටිකක් නැති කරලා.